හරි. අපේ හෝම්වර්ක් එකක් තිබ්බා ටියුට් එකේ පිටු අංක 22 කරා අපි 21 වෙන්න ඇති. 21 තිබ්බේ හෝම්වර්ක් එකක්. හරි අපි 21 කරලා ඉවර වෙලා තව අච්චුපතේ හෝම්වර්ක් එකක් තිබ්බ ඒකත් සාකච්ඡා කරලා ඉවර වෙලා අද කොටස පටන් ගමු. හරි. බලන්න මේකේ තියෙනවා අපිට දීලා පහත දැක්වෙන්නේ XY මහතාගේ ව්‍යාපාරද බැංකු ගිණුම් විස්තරය කියලා අපිට දීලා තියෙනවා තොරතුරු කීපයක්. ඊට පස්සේ අපිට බැංකු ගිණුම දීලා තියෙනවා අසමාන වෙන්න හේතු කාරණා කියලා තියෙනවා. අංක 2 අංශෝදිත බැංකු ගිණුමක් පිළිලක් කරන්න කියලා තියෙනවා. බැංකු සුසුම් ප්‍රකාශනය හදන්න කියලා තියෙනවා. හරි. අපි එහෙනම් මේක හදන්න පටන් ගමු. අපි මුලින්ම කරන්නේ මේ වගේ අවස්ථාවකදී බැංකු ගිණුමේ ආරම්භක ශේෂයයි 3000යි 3000යි. ඒ දෙක නම් වෙන 3000 තමයි ශේෂයට එන්නේ. ඒකම 3000 දැන් බැර වෙන 3000 ගන්න. ඊට පස්සේ අපි හරපැත්ත සංසන්දනය කරන්නේ බැංකු ප්‍රකාශනයේ මොන පැත්තත් එක්කද? බැර පැත්තත් එක්කනේ. බලමු. මුලින්ම තියෙනවා තැන්පත් මුදල් කියලා 500ක්. අනිවාර්යෙන්ම ඔය පැති. මේ තියෙන මුදල් කියලා 500ක්. ඒක තියෙනවා. මම උන්න හරියක් දාගත්තා. තමයි මේකේ තියෙන අන්තිම ගාන ටියුට් එකේ තියෙන මෙතනින් මේ පාඩම සම්පූර්ණ ඉවරයිනේ හෝම්වර්ක් ටිකත් එක්කම. පෙළ පොතේ එකක් ඉතුරු වෙලා තියෙනවා විතරයි. ඒක නිසා තව දුරටත් අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් මේක බලා ගන්න. අද අපි අලුත් පාඩමට යනවා. හරි උණු චෙක් පාට් ටික බලන්න චෙක් පාට් ටික බැර වෙලා තියෙනවද කියලා මුලින්ම තියෙනවා මම අග අංක දෙක විතරක් බලන්න 35 කියලා 100ක් තියෙනවා 35 කියලාත් තියෙනවා එහෙනම් මම ඒකට හරියක් දා ගන්නවා දැන් දෙකේම බලන්න ඒකක් තියෙනවද කියලා ඒකක් තියෙනවා නේද ඊට පස්සේ 121 500ක් බලන්න 500ක් නෑ මේකෙමේ එහෙනම් ඒක නැති එකක් බැර වෙලා නෑ ඒක නිසා අපි කියන්නේ තැන්පත් කළ බැරණු කළ චෙක් පාට් කියලා බලන්න 800 උණු කරගන්න තැන්පත් කළ බැරණු කළ චෙක් පාට් විදිහට නම් තැන්පත් කළ බැරණු කළ චෙක් පාට් කීයද 2යි ඔයාලට ලියාගත්ත හැකි ප්‍රශ්න අංක 21කට උත්තරේ කියනකොට ඒක අංකයකට උත්තරේ ලියද්දි ලියාගත්ත හැකි තැන්පත් කළ බැර නොකළ චෙක් මොනවද තිබ්බේ 0.2යි 41යි 121 0.2යි 41යි 121 0.2 වදින්නේ නැහැ ගණන් ගන්නකොට 0.2 වැදුනේ නැති මට 0.2යි 31යි 25 31යි 25 0.2 ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේකේ දැන් අපි අපේ බැංකු ගිණුමේ හරපැත්ත බැංකු ගිණුමේ තියෙන බැංකු ප්‍රකාශනයේ නැති දේවල් හඳුනාගත්තා. ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙනවා මේ දෙක. නමුත් ඒක අපේ ගිණුමේ නැහැ. කියන්නේ ඔන්න මම මේ දෙක මාක් කරගත්තා. ඊට පස්සේ අපි කරන්නේ ක්වේෂන කියලා. මම මේ ටිකත් උනේ ලියාගෙන යන්නකො. මේ ඉස්සරහින් ලියන්න. කීයද තිබ්බේ 200යි 200යි 1000යි. ඔන්න මම දෙකක් දාගත්තා. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රකාශනයේ හරපැත්තත් එක්ක සංසන්දනය කරන එක බලන්න මුලින්ම මොකද තියෙන්නේ කියලා. ඒකේ නම් මේ අගාංක දෙක විතරක් තියෙනවද 11 කියලා තියෙනවනේ. ඊට පස්සේ බලන්න 800ක් තියෙනවද 12 කියලා මම 2 2 අර 3 කියලා බලන්න. 800යි 400යි දෙකම නෑනේ. ඒ කියන්නේ මේ මොනවද? අපිට ඉදිරිපත් නොකළ චෙක් පාත් කියලා. බලන්න 350ක් තියෙනවා 14 කියලා. 200ක නෑනේ. 200ක් නෑනේ. ඒක නෑ. මේක තියෙනවා. උත්තරේනේ. මේක වැඩක් නෑ. මේක වැරදි උත්තරේ. ඒක සංසන්දනය කරන්නේ අපි ඒ ශේෂයේ දෙක තමයි ඒ ශේෂ දෙක වෙනස් වෙච්ච හේතු තමයි කරු දාලා තියෙන්නේ. ඉතින් ඒ දෙක ආය හපා හරි. ඊට පස්සේ බැංකු ප්‍රකාශන කියලා. ඔන්න ඔය විදිහට දාගන්න. හරි. දැන් ඔයාලට පුළුවන් මේකත් ලියන්න දාගමු. 800යි 400යි 200යි. කීයද 12යි 31යි 2 123යි 12 ඔන්න මම ඒ ටික දාගත්තා. ඊට පස්සේ තව තිබ්බා මම මේ දෙකත් ඉස්සරහින් ලියා ගන්න. පල්ලෙහෙන් ලියා ගන්න පුළුවන්. අනිකම ලියන්න ඉස්සරහින්. චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු 20යි 50යි. හරි ඔන්න මම ශේෂ වෙනස් වෙන්න බලපාපු හේතු ඔක්කොම දාගත්තා. එහෙනම් අපි දැන් ගානේ අහලා තියෙන කොටස් දෙක හදමු. අංක දෙක අපෙන් අහලා තිබ්බ සංශෝධිත බැංකුවේ ආයෙ පාරක් ස්ක්‍රීන් එක දාන්න ඕනේ නෑනේ. මම කෙලින්ම සංශෝධිත බැංකුව ගිණුම ගහ ගන්න මෙතන. කොහොමද ගහන්නේ? ආකෘති ලියන්නත් එපානේ. දිනය, ස්තරය, අඟල පිටුව, වටිනාකම පොඩ ලොකුවට ගමු. දිනය, ස්තරය, අඟල පිටුව, වටිනාකම. හරි මම ආකෘතියට අගාල ගහ ගන්නවා. රූල් 6ක් විතර ඇති වෙයි.
හරි. ඔන්න මම ගහගත්තා. සංශෝධිත බැංකු ගිණුමක්. ඊට පස්සේ බැංකු සුදුම් ප්‍රකාශනයත් ඒ ගාම ගහ ගන්නවා. සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය එකතු කළා. නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක්පත් ටූල් ඉඳ තිබ්බා. මේක නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක්පත් 3යි තියෙන්නේ. ටූල් 4ක් විතර ඉඳ තිබ්බා. තැන්පත් කළ බැරි නොකළ චෙක්පත් කියලා රූල් 3ක් විතර ඉඳ තිබ්බා. අපි ලියනවා මාසයේ අවසාන දිනේ දාලා මේක දිනේ තිබ්බේ කීයද මන්ද? 2017 1/31. 2017 31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කියලා දාගන්න. උඩින්ම ලියන්නේ අපේ ගාන හරියට හැදුවට පස්සේ එන උත්තරේ ඒකට අර කාල වෙනස්කම් ටික. ඒ කියන්නේ නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක්පත් ටිකයි තැන්පත් කළ බැරි නොකළ චෙක්පත් ටිකයි ගලපුවාම එන්නේ බැංකුවට අනුව උත්තරේ. අපි ඒකත් දාගමු. හරි මේ තියෙන අංක 3ට උත්තරේ. හරි මේ විදිහට ආකෘතිය ගහගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැන් ගාන හදන්න. දැන් ගාන හදද්දී අපි මුලින්ම හදන්න ඕනේ සංශෝධිත බැංකු ගිණුමනේ. ඒක හදනකොට සංශෝධිත බැංකු ගිණුම කියන එකේ තේරුම අපි දැනටමත් හදපු බැංකු ගිණුම කීයක් තියෙනවද? අපි දැනටමත් 1.31 මෙතන මේ 12.31 වෙන්න ඕනේ ඉතින් නේද? ගන්න එපා. මෙතන අපි මේ 12.31 කියලා හදාගමුකෝ මේ උඩ. මෙතන 12.31 වෙන්න ඕනේ. මේ හරි. ඉතින් අපි හදනකොට අපේ වැරදි උත්තරේ කියන්නේ මේ 3000 නෙමෙයි. ඒ කියන්නේ ආරම්භක ශේෂයනේ. අපි ගන්න මේ අවධානය හරියට හදන්න. එහෙනම් අපි ඒක ගමු. අපේ ආරම්භක ශේෂය විදියට. 2850 කියන එක ඔන්න මම ගත්තා. ඊට පස්සේ මේකේ අපිට ඕන වෙන්නේ තැන්පත් කළ බැරි නොකළ චෙක්පත් ඒවද? නෑ. ඒව ගන්නේ බැංකු සතුමටමනේ. බැංකු සතුම් ප්‍රකාශනයේටනේ. අපි ඔන්න ඒක දාගෙන නැද්ද? මේක අපි දාගෙන 500යි 800යි. ඊට පස්සේ තියෙනවා නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක්පත් 3ක්. මම ඒ තුනේ ලියා ගන්න 800යි 400යි 200යි. වැරදිට නේද ලිව්වේ? හරි. අපි ඒක 800යි 400යි 200යි. ඔන්න මේ විදිහට දාගත්තා. නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක්පත් තැන්පත් කළ බැරි නොකළ චෙක්පත් දාගත්තා. අදාළ තැන්වල දාගන්න. ඒවා එන්නේ ඒ දෙකේ ඉන්නේ මේකට විතරයි. ඊට පස්සේ ගන්නේ ඒවට කියන්නේ මගේ හැරීම් කියලා. චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු ඒවා එන්නේ මේකට. මේ ආයෝජන පොලි කියලා කියන්නේ නිකන් මේ ලාභ ලාභාංශ පොලි ආදායම් අන්න ඒ වගේම එකක් තමයි. ඔයාලට මේක එකපාරටම ඔයාලට පුළුවන් ඔයගේ ගානට ගිහිල්ලා බලන්න මේක බැංකු ගිණුම විස්තරයේ තියෙන අර පැත්තද බැර පැත්තද. සාමාන්‍යයෙන් ගන්නේ කලේ බැංකු ගිණුමේ බැර පැත්තත් එක්ක නේනම් අර පැත්තේ තියෙන දේවල් ඔක්කොම බැර පැත්තට දාන්න. ඒ කියන්නේ චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු කියන දෙකම ඉන්නේ බැර පැත්ත සංශෝධිත බැංකු ගිණුම. ඊට පස්සේ මේ බැර පැත්ත දාපු සෙට් එක බැංකු ගිණුම හදනකොට වැරදි එක හදනකොට අර පැත්තට දැම්මම නම් හරි. තේරෙන්නේ නැති කට්ටිය එහෙම ගන්න. ඒතකොට ආයෝජන පොලි වෙන්නේ හර, ණයගති ප්‍රේෂණ වෙන්නේ හර. එහෙමයි ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් එකපාරට ඔය විදිහට ගන්න. ආයෝජන පොලි ණයගති ප්‍රේෂණ. ඊට පස්සේ චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු නිසා සල්ලි අඩු වෙනවා. දෙසි 20යි 50යි මේ විදිහට. ඉතින් එච්චරයි අපේ තොරතුරු තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් සංශෝධිත බැංකු ගිණුම තුලනය කරලා උත්තරය අරගෙන අපිට ගාන හදන්න. අපේ එකතු වෙනවා 4050ක් කියලා. ඊට පස්සේ ශේෂයේ පාගය එනවා අපිට 3980ක් කියලා. මම ඒක ඉස්සරහින් ලියනවා ශේෂය පගේ කියලා. ප්‍රතිවිරුද්ධ පැත්තේ ශේෂය ගොඩක් අය මට ඉතාලම ඉවල තිබ්බ ඇත්තටම සතුටුයි. හොඳක් හය හරියටම හදලා ඉවල තිබ්බා. කීප දෙනෙක් විතර අඩුපාඩුට හදලා තිබ්බා. නමුත් ඒ අඩුපාඩු කියන්නේ සැලකිය යුතු තරමේ අඩුපාඩු නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් අතපසුවීම් කරලා තිබ්බ කීප දෙනෙක් මං ඒ වුණාට අර එක්කෙනෙක් හරි ඉවල තිබ්බේ නැත්නම් මට ඒක හදන්න නැතුව ඉන්න බෑනේ. ගොඩක් ලේසි නම් මං හදන්න නැතුව ඉනවා. ඒ හැර මට හදන්න වෙනවා homework. හරි. එතකොට 3980 කියන්නේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. අපි ඒක දාගමු. ඒකට නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක්පත් ටිකම එකතු කරනවා. 12000යි කියන්නේ
1200යි 1400යි නේ. මා උත්තර හරියට නේද ගත්තේ? වැරදිද දාලා තියෙන්නේ? හරිනේ. හරිනේ. 1400ක් නේ. මේකට 1400ක් එකතු වුණාට පස්සේ එනවා 5380. ඒකෙන් අඩු කරමු අපි 1300. අපේ උත්තරේ එනවා 4080ක් කියලා. ඔයාගේ උත්තරේ හරිද කියලා චෙක් කරලා ඔයාගේ ගානේ බැංකු ප්‍රකාශනයේ තියෙනවද කියලා උත්තරේ ගන්න හරි. හැබැයි හැම ගානකම මෙහෙම චෙක් කරගන්න වෙන්නේ නැහැ. සමහර ගානක මේක දිනුම අභ්‍යාස ටික අවසන් වුණා. අපි ටියුට් එක සම්පූර්ණයෙන්ම කළා. මුකුත් අඩුපාඩු තියාගත්තේ ටියුට් එක අවසන් කරලා පේපර් එකේ ප්‍රශ්න 10ක් තියෙන එකත් කරන්න ඕනේ. ඒක කරලා අපි ඊළඟ පාඩමට යන්න. ඒ හොඳයිනේ. අපි යමු අපේ පෙළ පොතට මේක ක්‍රියාකාරකම් 5. බැංකු ජංගම ගිණුමක් පවත්වා ගනිමින් සිදු කළ ගනුදෙනු ඇතුළත් කර බැංකුව ඇතැයි සිතන. ඒ කියන්නේ බැංකුව අපිට පොඩි පිළියෙල කළ බැංකු ගිණුමේ ශේෂයට වඩා වෙනස් වී ඇති බව අනාවරණයට වඩා වෙනස් වුණාලු. අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය දැක්වෙන බැංකු ගිණුමේ හා බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය වෙනස් වීමට හේතු. ඒ කියන්නේ බැංකු උත්තරේ අපේ උත්තරේ වෙනස් වුණේ ඇයි? හේතු ගොඩක් තියෙනව නේද? නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක් පාත්, තැන්පත් කළ බැර නොකළ චෙක් පාත්, පොලී ආදායම්, ලාභාංශ ආදායම්, ණය ප්‍රේෂණ, ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග, චෙක් පොත් ගාස්තු, බැංකු ගාස්තු, අගරු චෙක් පාත්. ඒ ඕනෙම එකක් ලියුවා නම් හරි. මම ලියන්න ඕනේ නැහැ නේද? ඒ කියන්නේ ඔයා ඕනෙම එකක් ලියුවා නම් හරි. නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක් පාත්, තැන්පත් කළ බැර නොකළ චෙක් පාත්. නම් ඕනෙම එකක් ලියන්න. හරි. පහක් වගේ තිබ්බනම් ඇති. අංක 2 බැංකු ප්‍රකාශනයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂයට වඩා වැඩි වූ වෙනවා. ඒ කියන්නේ අපේ උත්තරේට වඩා බැංකු උත්තරේ වැඩිලු. බැංකු උත්තරේ අඩුයිලු බැංකු උත්තරේ වැඩිලු. මොනවා වෙන්න පුළුවන්? එක බැංකුව එකතු කරපු එකක් අපිට එකතු කරන්න බැරි වෙලා. නේ? බැංකුව එක්ක එකතු කරපු එකක් අපිට එකතු කරන්න බැරි වෙලා. නැත්තම් අපි අඩු කරපු එකක් බැංකුවට අඩු කරන්න බැරි වෙලා. ඒ කියන්නේ මේක ඔයගොල්ලන්ගේ බලන්න උත්තර මට ඒකත් උත්තර බලන්න මේක නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක් පාත්. ඊට පස්සේ බැංකු උත්තර වැඩි ණයගති ප්‍රේෂණ ඍජු ප්‍රේෂණ ඊට පස්සේ තව මොනවද? පොලී ආදායම්, ලාභාංශ ආදායම්. මෙන්න මේවා තමයි උත්තර වෙන්න ඕනේ. ලාභාංශ ආදායම්, පොලී ආදායම්, ණයගති ප්‍රේෂණ, ඍජු ප්‍රේෂණ ඒවා තමයි උත්තර වෙන්න ඕනේ. අපිට ඔයගොල්ලෝ උත්තර චෙක් කරගන්න. ලාභාංශ ආදායම්, පොලී ආදායම්, ඍජු ප්‍රේෂණ ඊට පස්සේ නෑ මට මතකයක් තියෙනවා කවුරු හරි කෙනෙක් ස්ථාවර නියෝග කියලා ලිව්වා වගේ. ඒ වගේ එකක්. එහෙම නෑ නේද ලියලා? මේ මේ දැන් කියනවා වැරදි. ස්ථාවර නියෝග තියෙනවා නම් වැරදි. බැංකු ගාස්තු තියෙනවා නම් වැරදි. චෙක් පොත් ගාස්තු තියෙනවා නම් වැරදි. ඒවා තියෙනවා නම් වැරදි. හරි ටික ආයෙ පාරක් කියන්න. නිකුත් කළ ඉදිරිපත් නොකළ චෙක් පාත් ඍජු ප්‍රේෂණ, ණයගත ප්‍රේෂණ, ලාභාංශ ආදායම්, පොලී ආදායම්. ඔය ටික තමයි හරි උත්තර. ක්ලෝස් කරලා දාන්න. අපේ 10 වෙනි පාඩමට යන්න කලින් අපි පේපර් එකේ ප්‍රශ්න 10ක් කතා කරලා යන්න. නැත්නම් ඒක අඩුපාඩුවක් වෙනවනේ. අපිට වෙලාව ඇති වෙන්න ළමයි තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න මේක. අපි යන්නේ 10 වෙනි පාඩම දැන් පටන් ගන්න තියෙන්නේ. 9 වෙනි පාඩමයි අපේ 10 වෙනි පාඩමේ 11 වෙනි පාඩමේ පාඩම් දෙකම පොඩි පාඩම්. ඊට පස්සේ දෙසැම්බර් 9 නෑ ඉතින්. නොවැම්බර් මාසේ පටන් ගන්නත් කලින් ඉවර වෙයි. පොඩ්ඩක් ස්ලෝ කරගන්නවත් එපා. ඉතින් ඒක නිසා පේපර් එක කරවත් යන්න වෙනවා ඉතින්. එතකොට මේක ඇවිල්ලා 2019 අවුරුද්දේ රොයල් කොලෙජ් එකලා මේකේ ප්‍රශ්න ගොඩක් හොඳයි. මොකද මේ ගොඩක් ඔය පේපර් මාකින් වලට යන පේපර් මාකින් නම් යන ගොඩක් ඉන්නවා මේකේ. ඔයගොල්ලන්ගේ පෙළ පොත හදපු අයත් කීප අපෙන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙකට දීලා තියෙනවා ව්‍යාපාර මිනිසාට වඩාත් වැදගත් වන්නේ ඇයි කියලා. ව්‍යාපාර ඒවල තිබ්බට බලලා දුන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ බල දෙන්න බැරි කමක් තිබෙන නිසා නැත්නම් ඒගොල්ලෝ මේ ගිහිල්ලා පස්සේ එනවා. ඒකින්ද ඒකත් හේතුවක් විදිහට තියාගෙන බලලා දුන්නේ නැත්තේ. හරි. අපි එහෙනම් බලමු. ව්‍යාපාර මිනිසාට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන නිසා බලමු මේක. ඒකමයා මිනිසාගේ ජීවන පැවැත්ම ක්‍රමයෙන් වෙනස් වන බැවින්. එහෙම එකක් නම් අදාළ නිෂ්පාදනය සඳහා ව්‍යාපාර සහ හතර. ව්‍යාපාර මිනිසුන්ට වැදගත් වෙන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාව මොනවාද සපුරන හින්දා. ව්‍යාපාර නිර්වචන පුරාලීම සඳහා කියලා. උත්තරයන්ක හතර. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයේ රඳා පවතින්නේ මොකක් මතද? භාණ්ඩ පාරිභෝගික සම්මතතා මතද? ඔව්. පාරිභෝගික සම්මතතා මත. ගොඩක් අයගේ මේක වැරදි ඇති. පාරිභෝගික සම්මතයි මත. ගොඩක් අය කල්පනා කරා ඉතින් එහෙම නෙමෙයි ඉතින් භාණ්ඩත් හදන්න එපා කියලා. ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ව්‍යාපාරයක තියෙන ප්‍රධාන අරමුණු දෙකයි. ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙක. එකක් ලාභී ප්‍රේම අනිත් එක පාරිභෝගික තෘප්තිය එළ නැංවීම. බලන්න පාරිභෝගික තෘප්තිය එළ නැංවනවා කියන්නේ පාරිභෝගිකයේ සම්බන්ධතාවය හොඳට තියාගන්නවා කියන එක නේද? ඒ කියන්නේ මම ඔයගොල්ලොත් එක්ක දැන් දන්න මම නෙමෙයි. අපි ගමු වෙන එක. ඔයගලන් ගෙවල් ගාව කඩයක් තියෙනවා. කඩේ මුදලාලි ඔයගොල්ලෝ ආවට පස්සේ ගණන් ගන්න. ආයෙ පාරක් යනවද කඩේට? යන්නේ. අම්මා කිව්වා තියා අම්මේ මට නම් ඒ කඩේට නම් යන්න කියන්න එපා. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ අපි කැමති නැත්තම් අපිට හොඳ සලකන්නේ නැත්තම් අපිත් එක්ක hina වෙලා කතා බහ කරන්නේ නැත්තම් අපිට ඒක එපා වෙනවා. අය දැන් මං උනා කියලා. ඉතින් පහවදා ඉඳන් ඉන්නේ නැහැ ඉතින් ඒ ළමයා. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගික සම්මතයෙන් බයින්න නැතුව බෑ ඉතින් සමහර දේවල් වලට. නමුත් එහෙම බැන්නට පස්සේ එයා
එයා හිතන් ඉන්නේ ඉතින් හැමදාම යාට බණී කියලා. නෑ ඉතින් වරදක් නිසානේ හදා ගන්න ඕන නිසානේ බයි නෙමෙයි හිතන්නේ. හැබැයි කඩේ මුදලාලි එහෙම නෙමෙයි කරන්නේ. කඩේ මුදලාලි හදා ගන්න ඕන නිසා එහෙම කියලා නෙමෙයි. දැන් මම ඔයාලට බයින්නේ ඔයාව හදා ගන්න ඕන නිසා අඩුපාඩුවක් තියෙන නිසා. ඒ හැර ඉතින් ඔයාලට බයිනවනම් අන්න ඒක ප්‍රශ්නයක්. වරදක් නැතුව බයිනවනම් ප්‍රශ්නයක්. ඒ හැර ඔයාලට වරදක් නිසා බයිනවනම් ඒක අයින් වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා ඉතින් ඒක ඔයාට බාරයි. හරි. අපි එහෙනම් බලමු මේක උත්තරේ වෙන්නේ අංක 2. මොකද පාරිභෝගික තෘප්තිය කියලා කියන්නේ මෙන්න මේකට තමයි. ඒ කියන්නේ පාරිභෝගික හොඳට සම්බන්ධ කරගෙන පාරිභෝගිකත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් තියාගෙන යන එක. අංක 3 ජීවත් වීමේදී සෑම විටම පොදු වන්නා වූ අත්‍යවශ්‍ය වන්නා වූ සීමිත වන්නා වූ ලක්ෂණ තියෙන්නේ. ජීවත් වීමේදී සෑම විටම පොදු වෙන්නේ අවශ්‍යතා. අත්‍යවශ්‍ය වෙන්නේ අවශ්‍යතා. සීමිත වෙන්නේ අවශ්‍යතා. උත්තරය අංක 4. මේ අවශ්‍යතාවල ලක්ෂණ කියන්නේ පළවෙනි පාඩමේ මේ ඔක්කොම තියෙන්නේ. ප්‍රශ්න අංක 4. සෑම ව්‍යාපාරයක්ම පවත්වාගෙන යන්නේ අරමුණු පෙරදරි කරගෙන. අරමුණු පෙරදරි කරගෙන. අංක 5 සේවා නිෂ්පාදන ව්‍යාපාර පමණක් තියෙන්නේ. රෝහල් කියන්නේ සේවා, බැංකු කියන්නේ සේවා, තැපැල් කියන්නේ සේවා, ගරාජ් කියලා කියන්නේ එකක් සේවන්න ගත්තා කියන්නේ. පොඩ්ඩක් එක තියමු අනිත් බලමු පාන් වැරදි. පාන් කියන්නේ නිෂ්පාදනනේ වැරදි. බැංකු හරි ගරාජ් හරි කියලා ගමු. ඇඳුම් කියන එක ගන්න බෑ. ඇඳුම් මෙතනදී මහන කියන පැත්ත අපි ගන්නෙ. ආවහන් හදන කියන පැත්ත ගන්නෙ. ඒක නිසා අපි තුන බැහැර කරන්න පුළුවන්. රෝහල් වල බේත් හදනවා කියලා එකක් නැහැ නේද? බැංකු වල සල්ලි හදනවා කියලා එකක් නැහැ. තැපැල් කන්තර වල වෙනම ලින්ක් කවර හදනවා කියලා එකක් නැහැ නේ. ගරාජ් වල නම් ඉතින් බම්මක් නෙවෙන්නේ. ඒක නිසා අපි ඒක පොඩ්ඩක් තිබ්බේ. හතරත් වැරදි උත්තරය අංක 3. වඩාත් නිවැරදි පිළිතුර අංක 3. ප්‍රශ්න අංක 6. මිනිරන් පත්වලක කටයුතු සඳහා නවත්වීමට හිමිකරු තීරණය කර ඇත. ඉරියන්ති පදවලට ගැලපෙන නිෂ්පාදන සාධක පිළිවෙලින් දක්වා ඇති පිළිතුර. මිනිරන් පතලක් කිව්වම තියෙනවා. බලමු මේක. මිනිරන් පතලක කටයුතු සඳහා නවයාන්ත්‍රයක්. සේවකයන් හිමිකරු. එතකොට දක්වා ඇති පිළිතුර තෝරන්න. දැන් මේක ගත්තොත් එහෙම මිනිරන් පතල කියන එක එකපාරටම වාට තේරෙන්නේ නැත්නම් අනේ මිනිරන් කියන එක නම් භූමියට ගත්තා. මිනිරන් පතලක් කිව්වම පොඩි ගැටලුවක් තියෙනවා. ඒක බලන්න වෙනවා මිනිරන් පතල කියන එක භූමියට හරිය දෙනවා. සමහර හදන අය ප්‍රාග්ධනය තමයි දෙන්නේ. දැන් අපිට නම් ඇත්තටම ප්‍රාග්ධනය කියන එක තමයි නෙමෙයිනේ. ඒක නිසා වඩාත් නිවැරදි වෙනුනේ ප්‍රාග්ධනය කියන. නමුත් මේකේ එහෙම උත්තරයක් නැතුව ඇති. නැතුව ඇති නෙමෙයි නෑ. ඒ නිසා මෙතනදී භූමියට තමයි ගන්න වෙන්නේ. ඔයාට යන්ත්‍ර කියන එක ස්වභාව දාමෙන් හම්බෙන්නේ නෑනේ. අනිවාර්යයෙන්ම මේක ප්‍රාග්ධනය වෙනවා. එහෙනම් දෙවෙනියට තියෙන එක ප්‍රාග්ධනය. සේවකයෝ කියන්නේ ශ්‍රමය. මේ උත්තරය අංක 3. එහෙම උත්තර ගන්න. ඒක එකක් තේරෙන්නේ නැත්නම් ඒක තියන්න. ගන්න ටිකෙන් බලන්න. මේකේ මිනිරන් පතලෙන් ගන්න බැරි වුණාට අනිත් ටිකෙන් බැලුවා හැකියි. පහත දී ඇති තොරතුරු අනුව රැකියා අවස්ථා උත්පාදනයේ ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම නිෂ්පාදන මිල තීරණය කිරීම. රජයේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් වීමට හේතු. ව්‍යාපාර කෙරෙහි රජයේ උනන්දු වීමේ වර්ධනය බලන්නේ අයිතිකරු. රැකියා අවස්ථා උත්පාදනයේ හරි. C හරි. උත්තරේ 3. ව්‍යාපාර කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ අරමුණක් වෙන්නේ ගුණාත්මක නිෂ්පාදනය ලබා ගැනීම. P. හරි නේද? 7ට 3 8ට 2. රජයේ ව්‍යාපාර කෙරෙහි මැදිහත් වන ආකාරය සහ ඊට නිදසුන් මොකක්ද මේක තියෙන්නේ? රජයේ ව්‍යාපාර කෙරෙහි මැදිහත් වන දුලිය පාරවල් ඒවානේ. නේද? T. පාරිභෝගික ආරක්ෂාව කිව්වම පාරිභෝගික කටයුතු කරන අධිකාරිය D. අන්තිම එක බලමු. පරිසරයේ සුරකින්න මධ්‍යම පරිසර අධිකාරිය. ඒ කියන්නේ එකට වෙන්නේ T, එකට එන්නේ C, හතරට එන්නේ B, කොමත් උත්තරය අංක 1. උත්තරය අංක 1. අන්තිම ප්‍රශ්නේ අද දවසේ කරන ලෝකයේ විශ්ව ගම්මානයක් ලෙස සැලකීමට බලපෑ සාධක කීපයක් දීලා තියෙනවා. ලෝකයේ විශ්ව ගම්මානයක් වෙලා තියෙන තොරතුරු සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක. උත්තරය අංක 2. සංනිවේදන හා ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව. උත්තරය අංක 2. අපිට එක රටකින් තවත් රටකට යන්න පුළුවන්කම තියෙන මේ ප්‍රවාහන දියුණුවයි සංනිවේදන තාක්ෂණයේ දියුණුව නිසා තමයි මේක වෙලා තියෙන්නේ. උත්තරය අංක 2. ඒක ටියුට් එකේ තියෙනවා ළමයි. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ තව ප්‍රශ්න 10ක් අනිත් දවසේදී කරන් එන්න. අපි යන් අපේ අද පාඩමට එනවා. පාඩම හරි. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඇත්තටම පාඩම් ඔයගොල්ලන්ගේ මේක අන්තිම ටියුට් එක. නමුත් මේකේ මම PDF එකේ දාලා තියෙන්නේ 10 වෙනි පාඩම විතරයි. මොකද සමහරක් කීප දෙනෙකුට ටියුට් එක ගන්න අවස්ථාව හම්බ වුණා. මොකද මම කන්ටැක්ට් කරගත්ත කීප දෙනෙක් ඒක ගත්තා. අනිත් ගොඩක් අයට මේක ටියුට් එක ගන්න බැරුව ගියා. මොකද ටියුට් එක මං ගාව තිබෙන්නේ නැහැ. අන්තිම දවස් දෙක තුනේ කන්ටැක්ට් කරගත්ත කට්ටියට දුන්න පුළුවන්කම හම්බුනේ. ඒක නිසා ප්‍රශ්නයක් කියලා තියෙනවා සර් 10 වෙනි ප්‍රශ්නේ එකේ ඉන්න බැරිද කියලා ඉන්න බලන්න. නෑ. එක වෙන්න බෑ. එක වෙන්න බෑ. තාක්ෂණය කියන පැත්තට. උත්තරේ වෙන්නේ අංක 2. ඔයාලා මේ ආපු නිසා මම පෙන්නන්නේ මේක.
ඒ වගේ සැකසහිත තැන් තියෙනවා ඔයගොල්ලෝ කියන්නේ. ඒකට මම ඒක පැහැදිලි කරන්නම්. දෙන්න බලන්න. මෙන්න මෙතන. සමහර අය highlight කරගෙනත් ඇති. අංක 8 වෙනි එක අපි ගෝලීය පරිසර විදිහට ලියන්න ඇත්තේ. ලෝකයේ විවිධ රටවල් අතර පැවති සීමාවන් බාධා කටයුතු කිරීම ගෝලීය පරිසරය ලෙස සරලව සංනිවේදන තාක්ෂණයේ දියුණුව ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව හේතුවෙන් වර්තමාන ලෝකයේ මේ මම ප්‍රොයල් එකේ පේපර් තෝරගන්නම හේතුව මේ ඔයගලන්ගේ පෙළ පොත හදපු කීප දෙනෙක්ම ඉන්නවා ඒකේ. ඉතින් ගොඩක් මේ පෙළ පොතේම තමයි අහන්නේ. එක්ක ඒක අර ලියන්ගෙන් අදහස් වෙන විදිහට තමයි පේපර් එක හදලා තියෙන්නේ. ඉතින් හොඳ ස්ටෑන්ඩඩ් විදිහට හදලා තියෙන නිසා ඒක දැම්මේ. හරි දුන්නේ. හරි අපි නම් බලමු මේක වැඩ කරන්නේ අපි පාඩම් අංක 10 වෙනි පාඩම. ඔයගලගේ ටියුට් එක මම අනිවාර්යයෙන් මේ සතියේ ලබා දීමක් කරන්න කටයුතු කරා. මේකේ තියෙන්නේ දැනුම් ජර්නලය සෝරි ටියුට් අංක 10 නෙමෙයි ටියුට් අංක 7 පාඩම් අංක පොදු ජර්නලය කියන කොටස්. හරි. අපි එහෙනම් බලමු තවත් වෙලා ගන්න නැතුව. හරි. ඔයගලන්ට මෙතන පොඩි එක්සැම්පල් එකක් පේනවා ඇති. පොඩි කඩයක්. කේමාල් ස්ටෝර්ස්. හරි. කේමාල් ස්ටෝර්ස් කියලා වුණ කඩයක් තියෙනවා. ඒ කඩේ මන් තියෙන දේවල් පොඩ්ඩක් ලකුණු රාක්කයක් ඊට පස්සේ වෙළඳ භාණ්ඩ තියෙනවා. මේක ඇවිල්ලා පොඩි කඩයක්. සමහරට ඔයගලන් ගෙවල් තව තියෙන පොඩි කඩේ වෙන්න ඇති. ඒ කියන්නේ සීනි තියෙනවා, හාල් තියෙනවා, සබන් කැට, කොස්සක් ඉදලා කනමන දේවල් ගොඩක් තියෙනවා මේකේ. සාමාන්‍ය ඉදිරියදා මිලදී ගන්න පුළුවන් භාණ්ඩ. මේක පොඩි කඩයක්. සාමාන්‍යයෙන් තියෙන භාණ්ඩ ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේකේ දාලා තියෙනවා මම තරාදිය මේසේ රාක්කය වෙළඳ භාණ්ඩ කියලා. වෙළඳ භාණ්ඩ කියන එකේ තේරුම කවුරු හරි කෙනෙක් දන්නවද? දන්නවනම් කියන්න බලන්න. මයික් එක ඔන් කරලා කියනවනම් ලේසි. මොකද මැසේජ් එකක් ටයිප් කරන්න ගියොත් සෑහෙන ලාවක් යනවා. වෙළඳ භාණ්ඩ කියන්නේ මොනවද? ව්‍යාපාරයක වෙළඳ භාණ්ඩයක් කියලා කියන්නේ. ව්‍යාපාරයේ විකුණන්න භාණ්ඩ. ඔව් මම හිතන්නේ දෙන්නෙක් උත්තර කිව්වා. දෙන්නම හරි වගේ මට නිකන් ඇහුණ විදිහට නම් විකිණීමට ඇති භාණ්ඩ කියලා කිව්වා. තව කෙනෙක් කිව්වා මොකද්ද කිව්වේ? හරි උත්තරයක් වගේ තමයි ඇහුනේ ඒක. ඔව් විකුණන්න තියෙන භාණ්ඩ හරි. එතකොට විකිණීමට තියෙන භාණ්ඩ කියලා අපිට කියන්න පුළුවන්. අපි වෙළඳ භාණ්ඩ කියන්නේ ව්‍යාපාරයේ විකුණන්න තියෙන භාණ්ඩ. ඒතකොට මේ රාජ්‍ය තරාදිය මේසේ වෙළඳ භාණ්ඩ නෙමේද? නෑ ඒව වෙළඳ භාණ්ඩ නෙමෙයි. දැන් ඔයා හිතන්නකෝ ඔයගොල්ලන් ගෙවල් ගාව කඩේට ගිහිල්ලා මේ ස්ටෝර්ස් ග්‍රොසරි කියලා කියන්නේ ඔය පොඩි කඩ. එතකොට ඒ කඩේකට ගිහිල්ලා ඔයා කඩේ මුදලාලිගෙන් මුදලාලිගේ තරාදිය කීයද මේක දෙන්නේ නැද්ද කියලා ඇහුවට එයා දෙයිද? නෑනේ. බැනුම උත්සාහ ගන්න වෙන්නේ. ඒක දෙන්නේ නෑ එයා. ඊට පස්සේ මේ රාත්‍රී කීයද? එහෙම කියලා අහනවද? නෑනේ. ඒක විකුණන්න තියෙන එකක් නෙමෙයි මේ සිල්ලර කඩේක විකුණන්න තියෙන්නේ හාල්, පොල්, සීනි, තේ කොළ, සබන්, ඔය කොසු ඉදල් ඒ වගේ දේවල්නේ. ඒතකොට ඔයා ඒව ඉල්ලුවොත් දෙයි. ඒ හැර අරාදී ඉල්ලුවට, මේසේ ඉල්ලුවට, රාත්‍රී ඉල්ලුවට දෙන්නේ නෑනේ. ඒකට ඔයා දැනගන්න ඕනේ කඩේක නැත්තම් ඕනෙම ව්‍යාපාරයක විකුණන්න තියෙන දේවල් තියෙනවා විකුණන්න නැති දේවල් තියෙනවා. දැන් හිතන්න මේ කම්පියුටර් ෂොප් එකක් කියලා පරිගණක විකුණන ව්‍යාපාරයක් කියලා ඔයා ඒකට ගිහිල්ලා ඒකේ තියෙන ටේබල් එක කිල්ලුවට හරියනවද? ඒකේ පරිගණක කීපයක් තියෙනවා ප්‍රදර්ශනාත්මක විදිහට තියලා පොඩි මේසෙක්. ඔයා මේ සිල්වට එයා දෙයිද? නැත්තම් ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්න පුටුව ඉල්ලන ඕගොල්ලෝ ගිහිල්ලා. ඒක දෙයිද? ඒක දෙන්නේ නැහැ. ඒක විකුණන්න තියන් ඉන්න එකක් නෙමෙයි. ඔයා පරිගණක විකුණන තැන ගියොත් ගන්නවනේ පරිගණක. ඒ හැර විකුණන්න තියෙනවා නම් ඒ දේවල් එහෙම ගත්තා. ඒ හැර දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඔයගොල්ලෝ දම්රෝ එකට ගිහිල්ලා ඒ දම්රෝ එකේ තියෙන ලිපඩු ගත්ත හැකි. ඒ හැර ඒගොල්ලෝ ඒ වාඩිලා ඉන්න මේසේ ගිහිල්ලුවට හරියන්නේ නැහැ. ඒව දෙන්නේ නැහැ. ඒ කියනවා මූලිකවම දැනගන්න ඕනෙම ව්‍යාපාරයක විකුණන්න මුලින්. ඒක කියා දෙන්නයි මම මේ නම් කරේ. එතකොට මේ කේමාල් ස්ටෝර්ස් කියන ව්‍යාපාරයේ තරාදිය රාක්කය කියලා කියන්නේ විකුණන්න නැති භාණ්ඩ, වෙළඳ භාණ්ඩ කියන්නේ ගනුදෙනු කීපයක් පල්ලෙහෙන් ලිව්වා. බලන්න පළවෙනි ගනුදෙනුව එකක් තමයි වෙළඳ භාණ්ඩ කඩේක විකුණන්න තියෙන භාණ්ඩ ටික සල්ලි වලට විකුණනවා. මේක ලියන්නේ කොහෙද කියලා කාට හරි කිව්වේ නැද්ද? ඒ කියන්නේ මොන මූලික පොතේද කියලා. මේ වෙනකොට ඕගොල්ලෝ දන්න මූලික පොත් කීපයක් තියෙනවා. එකක් මුදල් පොත. ඊට පස්සේ බැංකු ගිණුම දන්නවා, සුළු මුදල් පොත දන්නවා. තාම දන්නේ ඒ තුන විතරයි. එතකොට වෙළඳ භාණ්ඩ අත්පිට වික්කොත් ඒක ලියන්නේ මොන මූලික පොතේද? මුදල් පොතේ කියලා ඉවලා තියෙනවා හොඳයි. මුදල් පොතේ හොඳයි. එතකොට මේක ලියන්නේ මුදල් පොතේ. ඔන්න ඕගොල්ලෝ දැන් දන්නවා ව්‍යාපාරයක වෙන කම්තුරු ලියන මූලික පොත. එතකොට ඔයා කඩේ ඉන්නවනම් ඔයා නම් කඩේ මුදලාලි ඒක ඔන්න ඔයාගේ කඩින් කවුරු කෙනෙක් සල්ලි දීලා මොනවා හරි ගත්තොත් ඔයා ඒක ලියන්නේ මුදල් පොතේ. ඊට පස්සේ ඔයාගේ කඩේ භාණ්ඩ ණයට වික්කොත් මේක කාටද කියන්න පුළුවන්. කඩේක තියෙන අර ආල් ටික, පොල් ටික, සීනි තේ කොළ ටික ණයට වික්කොත් කොහෙද ලියන්නේ? ඔව් හරියට හරි විකුණුම් ජර්නලේ තමයි ලියන්නේ. මේක අපේ 7 වෙනි පාඩමේ අපි කතා කළා. හොඳයි. පාඩම් කරලා තියෙනවා. එහෙම තමයි ඉන්න ඕනේ. විකුණුම් ජර්නලේ තමයි වාර්තා කරන්නේ. විකුණුම් ජර්නල් එක. හැබැයි අපි ඒක තාම කළේ නැහැ. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. අපේ පාඩම මොකක්ද? අද අපේ පාඩම ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය. හරි. එතකොට බලමු අපි ආයෙ පාරක්.
වෙළඳ භාණ්ඩ අත්පිට ගත්තොත් අත්පිට ගන්නවා කියන්නේ සල්ලි දීලා ගන්නවා. අර විකුණන්න තියෙන හාල් ටික පොල් ටික කඩේ මුදලාලි තමන්ගේ කුඹරකින් ගෙන්නේ නෑනේ හාල් ටික. කඩේ මුදලාලි තමන්ගේ වත්තකින් පොල් ටික කඩලා ගෙන්නේ නෑනේ. එහෙම කරන්න ඇති. හැබැයි එයාට හැමදේම එහෙම කරන්න බෑ. සීනි ටික තමන්ගේ ෆැක්ටරි එකකින් හදනවා නෑනේ. කොහොම ඉදල් ටික තමන්ගේ ෆැක්ටරි එකකින් හදනවා නෑනේ. එයාත් වෙන කාගෙන් හරි ගන්නවා. ඉතින් එයා එහෙම කඩේ විකුණන්න බාන්න සල්ලි දීලා ගත්තොත් ඒක ලියන්නේ කොහෙද? මුදල් පොතේ. දැන් මෙතනින් අයිට try කරන්න පුළුවන්. ගොඩක් අය ඉන්නවනේ ඉතින්. කීප දෙනෙක් නැද්ද මන්දද? ඒතර මේක කොහෙද ළමයි ලියන්නේ? මුදල් පොතේ. ඔව් මුදල් පොතේ ලියන්නේ. මුදල් පොතේ ඒක වාර්තා කරනවා. මොකද මුදල් ගෙවීමක් තියෙන්නේ මෙතන. ඊට පස්සේ වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත් කොහෙද ලියන්නේ? ගැනුම් ජර්නලය. ඔව් ගැනුම් ජර්නලේ මට විකුණුම් ජර්නලයක් කියලා එවලා තියෙනවා. හරි ගැනුම් ජර්නලේ තමයි ලියන්නේ. දැන් ඔන්න චුට්ට කොමර්ස් ගැන අවබෝධය එන්න ඕනේ. දැන් ව්‍යාපාරයක එක જાතියේ ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට එක જાතියේ ගනුදෙනු ලියන්නේ එක જાතියේ පොත්වල. අන්න ඒ අවබෝධය තමයි දැන් තියෙනවා. මම වීඩියෝ එක ඔෆ් කරේ පොඩ්ඩක් ඒක ස්ලෝ වුණා වීඩියෝ එක. මම නිකන් හිර වෙලා වගේ ඉන්නවා. හරි. එතකොට ඔයා දැනගන්න ඕන ව්‍යාපාරයක එක જાතියේ ගනුදෙනු සිද්ධ වෙනවා. එක જાතියේ ගනුදෙනු ඔක්කොම එක තැනක ලියන්නේ. ඒව ලියන්නේ එක තැන් තියෙනවා. මෙන්න මේ වගේනේ. හරි. එතකොට තව ගනුදෙනු තියෙනවා. මම දැන් ලිව්වේ සාමාන්‍යයෙන් කඩේ කරන ටිකනේ. දැන් සාමාන්‍යයෙන් කඩේ තියෙන භාණ්ඩ සල්ලි දීලා එයා විකුණනවා. සල්ලි වලට එයා විකුණනවා. එනම් මුදල් පොතේ ලියන්න. එයා ණයට වික්කොත් ඒක ලියන්න වෙනම එකක් තියෙනවා විකුණුම් ජර්නලය කියලා. ඊට පස්සේ එයා විකුණන්න බාන ණයට සල්ලි දීලා ගත්තොත් මුදල් පොතේ ලියන්න. එයා කඩේ තියෙන විකුණන්න භාණ්ඩ සල්ලි දීලා එයා ගත්තොත් කඩේ මුදලාලියා සමහරට සීනි ගෝනි දෙකක් නැත්නම් හාල් ගෝනි 5ක් විතර ණයට ගන්න අවස්ථා තියෙනවා. ඒව ලියන්නේ ගැනුම් ජර්නලයක. එතකොට අද අපි කතා කරන්නේ විකුණුම් ජර්නලය ගැන කතා කරනවා. ගැනුම් ජර්නලය ගැනත් කතා කරනවා නේද? එතකොට අවගණන වර්ගයක් තියෙනවා. එළෙන්ද නොවන භාණ්ඩ අපිට ගත්තොත් දැන් හිතන්නකෝ මේ කඩේ ඉඩ දැන් මේ කඩේ මේ භාණ්ඩ ටික තියෙනවා. හරිද? මේ වගේ භාණ්ඩ ටික තියාගෙන එයාට කඩේ එකකින් විතරක් කරගෙන යන්න බෑනේ. එයා ටික දවසක් කඩේ කරගෙන යනකොට එයාට හිතනවා තව බඩු ටිකක් ගෙනත් දාගත්තා නම් හොඳයි. තව සබන් කැට ටිකක්, තව මොනවා හරි කිරිපිටි පැකට් ටිකක්, තව මොනවා හරි ඔය මේ බිස්කට් පැකට් අන්න ඒ වගේ දේවල් ටිකුත් ගෙනත් දාගන්න ඕනේ කියලා එයා කල්පනා කරනවා. තව රාක්කියක්වත් අරගෙන මේ උඩින් හරි ගහ ගන්න. මෙහෙම රාක්කයක් හරි ගහ ගන්න ඕනේ කියලා තීරණය කරලා පොඩි රාක්කයක් ගන්නවා. කියලා හිතන්න. නැත්නම් මේකට තවත් අට්ටුවක් ගහ ගන්න හරි කියලා හිතනවා කියන්නේ. එතකොට මෙයා වෙළඳ නොවන භාණ්ඩයක් තමයි ගන්න. මෙයාගේ කඩේට වෙළඳ නොවන භාණ්ඩයක් ගන්නවා. නැත්නම් මෙයාට පුටුවක ඉන්න අරගෙන පුටුවක් ගන්න ඕනේ කමක් කියලා අරගෙන පුටුවක් ගන්නවා. එතකොට ඒක කොහෙද ලියන්නේ? අපි සල්ලි දීලා නෑ. අපි සල්ලි දීලා පුටුවක් ගන්නවා. අපි සල්ලි දීලා රාක්කයක් ගන්නවා නම් කොහෙද ලියන්නේ? මුදල් පොතේ. සල්ලි දීලා නේද? ඔව් මුදල් පොතේ ලියන්න හොඳයි. ඒකත් අත්පිට ගන්නව නම් ලියනවා මුදල් පොතේ. වෙනස තේරුම් ගන්න. අපි හැමතිස්සෙම සල්ලි දීලා, ඒ කියන්නේ මුදීමක් ගෙවීමක් නම් මුදල් පොත තමයි අදාළ වෙන්නේ. ඒ හැර බලන්න වෙළඳ නොවන භාණ්ඩයක් ණයට ගත්තොත් දැන් උන් අපි දම්රෝ එකට වගේ ගිහිල්ලා බලනවා කබඩ් තියනවද කියලා. උන්න තියෙනවා රුපියල් 55000ක් විතර කියනවා ඒගොල්ලෝ. දැන් අතේ 55000ක් නැහැ. කඩේ නම් සල්ලි තියෙනවා. නමුත් කඩේ තියෙන රුපියල් 55000ක් ගිහින් දුන්නොත් එහෙම ආය කඩේට හාල් ගෝනි ටිකක් ගන්න, පරිප්පු ගෝනියක් ගන්න, අල ගෝනියක් වගේ ගන්න සල්ලි මදි වෙනවා. මොකද දැන් කඩේ මුදලාලි කෙනෙක් කඩේ බඩු ගන්න තියාගන්න එපා. ඉතින් මේ කවුරු හරි කෙනෙක් අහම ඉතුරු දෙන්න සල්ලි තියාගන්න එපා. ඒවටත් තියාගන්න ඕනේ. අනිත් එක එයා ජීවත් වෙන්න එපා මාසෙ. ඉතින් ඒක නිසා එයාට කඩේ තිබ්බ සල්ලි ඔක්කොම වියදම් කරලා බඩු ගන්නත් බැහැ. ඉතින් එයා මොකද කරන්නේ? ගෙවන්න ගන්න බලනවා. ඒ කියන්නේ ණයට ගන්න හදනවා මෙයා. ණයට දෙනවනේ ආයතන. ඉතින් වාට එයා උන්න දැන් රාක්කයක් ගන්නවා ණයට. එතකොට මේ රාක්කයක් ණයට ගත්තොත් රාක්ක කියන්නේ විකුණන්න තියෙන එකක් නෙමෙයි. රාක්කයක් ණයට ගත්තොත් කොහෙද ලියන්නේ? ගැනුම් ජර්නලේද නැත්නම් වෙන එකකද? දැන් chance එක බලන්න. ඔව් පොදු ජර්නලේ තමයි ලියන්නේ. හොඳයි. දෙන්න හොඳයි. පොදු ජර්නල්. එතකොට ඇයි ඔයගොල්ලන්ට හිතෙන්නේ නැත්තේ ඒක මෙතන ඉන්න අනිත් අයත් මම කැමති උත්තර දෙනවා නා. ඇයි මේක ගැනුම් ජර්නලයක ලියන්නේ නැත්තේ? ඇයි මේකට පොදු ජර්නලය කියලා කිව්වේ ඔයගොල්ලෝ? අන්න හරි. මේක වෙළඳ නොවන භාණ්ඩයක් නිසා. ඒ කියන්නේ දැන් අපි ව්‍යාපාරයක මතක නම් ඔයගොල්ලන්ට ගනුදෙනු වර්ග කළා. දැන් සල්ලි දීලා ගන්න ඕනෙම දෙයක් සල්ලි වලට විකුණන ඕනෙම දෙයක් ලියන්නේ මුදල් පොතේ. ඒක හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ ඕනෙම තැනක ඒක එහෙමම තමයි. ඊට පස්සේ අපි භාණ්ඩයක් ණයට ගත්තොත් ඔය ගන්නවද ලියන්නේ? අපි භාණ්ඩයක් ණයට ගත්තොත් අපි මුලින්ම බලන්න ඕනේ ඒක වෙළඳ භාණ්ඩයක් කියලා. වෙළඳ භාණ්ඩයක් කියන්නේ විකුණන්න ගන්න භාණ්ඩයක්. විකුණන්න භාණ්ඩයක් ණයට ගත්තොත් ලියන්නේ ගැනුම් ජර්නලයක නේ. මේ බලන්න. මේ වෙනස ඔයගොල්ලෝ ගොඩක් අය වරදිනවා. ඒකයි මම මේ මෙහෙම කියා දෙන්න තීරණය කළේ අද.
අපි වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත් තමයි ගැනුම් ජනලයක ලියන්නේ. වෙළඳ භාණ්ඩ, ඒ කියන්නේ විකුණන්න භාණ්ඩ ණයට ගන්න ඕන තමයි මේක ලියන්නේ. ඊට පස්සේ විකුණන්න නැතුව භාණ්ඩයක් ණයට ගන්න ඕන ලියන්නේ පොදු ජර්නලයක. මෙන්න මේක තමයි වෙනස නේ. වෙළඳ නොවන කියන්නේ පාවිච්චි කරන්න. මේකට අපිට මේ ජංගම මේ වෙළඳ නොවන භාණ්ඩ වලට සාමාන්‍ය වචනයක් කියන්නත් පුළුවන්. ජංගම නොවන වත්කම්. මේකට තව සමාන වචනයක් තියෙනවා. ස්ථාවර වත්කම් කියලාත් කියනවා. ස්ථාවර වත්කම්. එතකොට කවුරු හරි කෙනෙක් වාගෙන හෙව්වොත් අපි ස්ථාවර වත්කමක් ණයට ගත්තොත් කොහෙන්ද ලියන්නේ? කියන්නේ පොදු ජර්නලේ. එතකොට ඔයා දන්නවද මෙන්න මේ ප්‍රශ්න මීට කලින් අහලා තියෙනවා කියලා ඔලෙවල් පේපර් එකේ. මේක අහන්නේ කොහොමද දන්නවද? පරිගණක විකුණන ව්‍යාපාරයක පරිගණක තොගයක් ණයට ගැනීම ස්ථාන කරන මූලික පොත කුමක්ද කියලා. ගොඩක් අයගේ ඔළුවේ තියෙන්නේ පරිගණකයක් කිව්වම සාමාන්‍යයෙන් ජංගම නොනවත්කමක් වෙන්න එපායි කියලා පොදු ජර්නලේ කියලා ලියනවා. හැබැයි ඔයා මං කිව්වා මේ පාඩම පටන් ගන්නකොටම කඩේ නම බලන්න කියලා. පරිගණක විකුණන කඩේ විකුණන්නේ පරිගණකනේ. එහෙනම් වෙළඳ භාණ්ඩ වෙන්නේ පරිගණක. ඒ තේරුම තමයි ගන්නෙ. මේක පටල ගන්න එපා. මේක පටල ගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ හිතන්න කාර් සේල් එකට කාර් කියන්නේ වෙළඳ භාණ්ඩ. එහෙමයි. දැන් මං කතා කළේ පොඩි කඩයක් පැත්තෙන්. එතකොට දන්න මෙහෙම පරිගණක අලෙවි කරන ව්‍යාපාරයකට පරිගණකයක් ණයට ගත්තොත් ගැනුම් ජර්නලයක. පරිගණක අලෙවි කරන ව්‍යාපාරයක මේසයක් ණයට ගත්තොත් ලියන්නේ පොදු ජර්නලේ. අන්න එහෙමයි යන්නේ රටාව. මේ හැමතිස්සෙම බලන්න වෙළඳ භාණ්ඩ මේ ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩය මොකක්ද කියලා. ඒක තමයි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතනවා පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි අපේ ටියුට් එක පැත්තට යමු. ටියුට් එකේ ලියා ගන්න සෙට් එකක් තියෙනවා. හරි අපි ටියුට් එකට යමු. පොඩි පාඩමක් තියෙන මෙතන. හරි බලන්න. මෙතන තියෙනවා ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය. ටියුට් එක නැති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ දැනට තියෙන පොතේ හරි මේ නිර්වචන ටික ලියා ගන්න. ඊට පස්සේ අපි මම දෙන්නම් ඊට පස්සේ හරි ලියා ගමු. ගැනුම් ජර්නලය. අපි මෙතන ලියා ගමු. මම ස්ක්‍රීන් එක මාරු කරලා ලියන්නම්. ඔයගොල්ලෝ ඒක ලියන්න. මෙතන ලියා ගන්න. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත ගැනුම් ජර්නලය ලෙස හඳුන්වයි. ගැනුම් ජර්නලය ලෙස හඳුන්වයි. හරි ඊට පස්සේ මෙතන තව ඉඩ තියෙනවා නේද කට්ටියගේ? ඔව් තව ඉඩ තියෙනවනේ. එතන හරි ඒ කියන්නේ නැත්නම් මේ ටියුට් එකේ මේ උඩ හරි තැනක හරි මේ පල්ලෙහායින් මේ සයිඩ් එකෙන් හරි මේ උඩින් හරි මේ පැත්තෙන් හරි ඕනෙම තැනක මෙන්න මේ ටික ලියා ගන්න. මේක ලියා ගන්න. වෙළඳ භාණ්ඩයක් යනු නැවත විකිණීමේ අරමුණින් ඇති භාණ්ඩ යන්නේ. භාණ්ඩ වේ. භාණ්ඩ යන්නේ කියලා ලියුණා හරි. භාණ්ඩ යන්නේ. වෙළඳ භාණ්ඩයක් කියලා කියන්නේ අපි ට්‍රේඩ් ගුඩ්ස් කියලා කියනවා මේකට. වෙළඳ භාණ්ඩයක් කියලා කියන්නේ නැවත විකිණීමේ අරමුණින් තියෙන භාණ්ඩය. විකුණන්න බලාගෙන තියෙන භාණ්ඩයක්. එතකොට දැන් ඔයාලා කියයි අහන්න පුළුවන් මගෙන් සමහර විට එතකොට දැන් මෙහෙම දෙයක් වුණොත් ව්‍යාපාරයක පරිගණක විකුණන ව්‍යාපාරයක පරිගණකයක් තියෙනවා ඒගොල්ලන්ගේ වැඩවලට ඔෆිස් එකේ වැඩවලට. එහෙම කියලා ඇහුවා. ඒක වෙළඳ නොවන භාණ්ඩයක්. ඒක ඔෆිස් එකේ වැඩවලටනේ තියෙන්නේ. පරිගණක විකුණන කඩයක් තමයි. ඒකත් පරිගණකයක්. නමුත් තියෙන්නේ විකුණන්න බලාගෙන නෙමෙයි පාවිච්චි කරන්න. එහෙනම් ඒක වෙළඳ නොවන භාණ්ඩයක්. හැමතිස්සෙම වෙළඳ නොවන කියලා අපි තේරුම් ගන්නේ විකුණන්නද තියෙන්නේ. එහෙනම් වෙළඳ. විකුණන්න නැද්ද? වෙළඳ නොවන. ඒ තේරුමින් තමයි ගන්නෙ. හරි. ඊට පස්සේ
මෙතන තව ඉඩ තියෙනවද? ඉඩ තියෙනවා නම් තව පොඩි කැලලක් තියෙනවා ලියා ගන්න. මම ඒක මෙතනින්ම ලියන්න. මෙතනින්ම ලියන්න. මෙහි ඔයාලා ඉඩ නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒක හරහට ලියා ගන්න. මෙහි ගනුදෙනු වාර්තා කිරීමේ මූලාශ්‍ර ලේඛනයේ ලෙස ගැනුම් ඉන්වොයිස් යොදා ගනි. ගැනුම් ඒකත් 7 වෙනි පාඩමේදී අපි කතා කළා. ගැනුම් ඉන්වොයිස් යොදා ගනි. මේ විදිහට ලියා ගන්න පුළුවන්. මෙහි ගනුදෙනු වාර්තා කිරීමේ මූලාශ්‍ර ලේඛනයේ ලෙස ගැනුම් ඉන්වොයිස් යොදා ගනි. නේද? එතකොට අපි බලමු එහෙනම් ඊළඟට මොනවද තියෙන්නේ කියලා. බලමු. ව්‍යාපාරයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් වෙළඳ බෙදී ගත හැකිය. ණය පදනම මත ලබා ගන්නා වෙළඳ භාණ්ඩ පිළිබඳව විස්තර වෙනම ලේඛනයක සටහන් කරගත යුතුය. මේ සඳහා උපයෝගී කරගන්න හැකියි. දෛනික ගැනුම් පොත. ඕනනම් ඒ යටින් ඉරක් ඇඳ ගන්න නැත්නම් හයිලයිට් කරගන්න. දෛනික ගැනුම් පොත කියලා කියනවා. දෛනික ගැනුම් කියන තේරුමට. සමහර ව්‍යාපාරවල දවස ගන්න වෙනවා. මොකද එයා උදේට භාණ්ඩ ණයට ගන්නවා. බේකරි නිෂ්පාදන අලෙවි කරනකොට ඒගොල්ලෝ කියනවා මේ මම හවසට තමයි සල්ලි දෙන්නේ. ඔයා බඩු ටික දාලා යන්න කියලා. ප්‍රාය නැගී ඒක කෙලින්ම මුදලට ගත්ත විදිහට වාර්තා කරනවා. හැබැයි ඒවා වෙන්නේ අර ණයට ගැනුම් කියනකොට හරින යන්න ඕන. සමහර අය ඉන්නේ අර සතියකට පාරක් දෛනික කියන එකට තමයි වැටෙන්නේ. හරි. ප්‍රශ්න අංක 1 ප්‍රශ්නයක් දීලා තියෙනවා බලන්න. ප්‍රශ්නයක් දීලා තියෙනවා බලන්න. ගැනුම් ජර්නලයක් යනු කුමක්ද? ගැනුම් ජර්නලයක් යනු කුමක්ද? ඔයාලට ලියා ගන්න පුළුවන් අර කලින් නිර්වචනයේම මම තා පාරක් කියන්න ඕනේ ඒක ලියාගත්ත හැකිනේ. මේ සුදු පාටින් දාලා තියෙන. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත. හරි නේද? අංක 2 ගැනුම් ජර්නලයක ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන ගැනුම් ඉන්වොයිසිය. අංක 2ට උත්තරේ ගැනුම් ඉන්වොයිසිය. මෙසේජ් එකක් දාලා තියෙනවා සර් නෝට් එක ගෲප් එකට දානවද කියලා. ඒක ලියාගත්තේ නැද්ද? ඒක දාන්න තරම් දෙයක් නැහැ නේ. ඉතින් චුට්ටයිනේ තියෙන්නේ. මේක නෝට් එකක් නන් නෙමෙයි මේක නිකන් චුටි නිකන් අර පැහැදිලි කිරීමක් විතරයි. ඕන්න ඉතින් දාන්න ප්‍රශ්නයක් නැහැ. මේක කැතයි හැබැයි මේ තැන් තැන් වල නම් මම ලියලා තියෙනවා. කමන්නේ දාන්නම්. එකට උත්තරේ තමයි මේ ලියලා තියෙන්නේ සුදු පාටේ. නැත්නම් ඔය ටියුට් එකේ උඩ ලිව්ව එකට උත්තරේ තමයි. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් මුලින්ම සටහන් කරන මූලික පොත. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් මුලින්ම සටහන් කර ලබන මූලික පොත. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් මුලින්ම සටහන් කර ලබන මූලික පොත. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 2 ගැනුම් ජර්නලයක ගනුදෙනු සටහන් කිරීමට අදාළ ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. හරි නේද? ප්‍රශ්න අංක 3 ගැනුම් ජර්නලයක සටහන් නොකරන ගනුදෙනු මොනවාද? අපි ඒක ගමු මේ ලියපු උත්තරෙන්ම. ගැනුම් ජර්නලයක සටහන් කරන්නේ නැත්නම් මොනවද? අපි ලියමු මේක.
වෙළඳ භාණ්ඩ අත්පිට ගැනීම. වෙළඳ භාණ්ඩ අත්පිට ගැනීම. මේක ලියන්නේ නැහැ. මේවත් හරි. නමුත් ඒක අපි තියමු දැනට. මේවත් හරි. ඒවා අපි තියමු දැනට. වෙළඳ භාණ්ඩ අත්පිට ගැනීම. වෙළඳ භාණ්ඩ අත්පිට ගැනීම. තව එකක් ලියා ගමු. වෙළඳ නොවන භාණ්ඩ අත්පිට ගැනීම. වෙළඳ නොවන භාණ්ඩ අත්පිට ගැනීම. මේ රොස පාටින් රවුන්ඩ් එකක් දාලා තියෙන දේ ලියාගත්තා නම් හරි. මේ මුදල් පොතේ වැඩක් නැහැ. වෙළඳ භාණ්ඩ අත්පිට ගැනීමයි වෙළඳ නොවන භාණ්ඩ අත්පිට ගැනීමයි. කාට හරි කෙනෙකුට අවශ්‍ය නම් එතන තව ලියා ගන්න මේ වෙළඳ නොවන භාණ්ඩ කියන්නේ මොනවද කියලා. ඔයාලට ලියාගත්ත හැකි වෙළඳ නොවන කියලා කියන්නේ ජංගම නොවන වත්කම් වලට නැත්නම් ස්ථාවර වත්කම් වලට කියලා. මේ වෙළඳ නොවන භාණ්ඩ කියලා කියන්නේ මොනවද කියලා වුණා ලියා ගන්න. ජංගම නොවන වත්කම් නැත්නම් ස්ථාවර වත්කම් වලට තමයි වෙළඳ නොවන භාණ්ඩ කියලා අපි කියන්නේ. ඒව අවශ්‍ය වෙයි ඔයගොල්ලන්ට. නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැනේ මොනවද මේව කියලා. ඒ කියන්නේ අර මෝටර රථ, ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර උපකරණ, ඒ වගේ දේවල්. හරි නේද? වෙළඳ භාණ්ඩ අත්පිට ගැනීම, වෙළඳ නොවන භාණ්ඩ අත්පිට ගැනීම. හරි ඊට පස්සේ අපි යන් ප්‍රශ්න අංක 4ට. ප්‍රශ්න අංක 4 අපෙන් අහලා තියෙනවා බලන්න. පහත එක්ෙක් ව්‍යාපාර කියලා. හරි මම ඒක ස්ක්‍රීන් එකේ ලියන්නම්. මට හැබැයි ඉක්මනට මකන්න වෙනවා මේක. ලීබඩු අලවිසලක ගැනුම් ජොන්ලේ සටහන් කරන්නේ. දැන් ගැනුම් ජොන්ලේ එක ලියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනීමනේ. එහෙනම් ලීබඩු අලවිසලක මොනවද ණයට ගන්නෙ? ලීබඩු. ලීබඩු ණයට ගැනීම. ලියාගන්න. සිල්ලර වෙළඳ සැලක නම් සිල්ලර භාණ්ඩ ණයට ගැනීම. ඒ කියන්නේ හාල් පොල් සීනි තේකොළ. හරි ඊට පස්සේ බලන්න මොනවද තියෙන්නේ කියලා. පරිගණක අලෙවි ව්‍යාපාරයක මොනවද? පරිගණක ණයට ගැනීමනේ. වාහන අලෙවි සැලක වාහන ණයට ගැනීම. මෙන්න මේ විදිහට ඔයාලට ලියන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ව්‍යාපාරය අනුව වෙනස් වෙනවා ළමයි ගැනුම් ජොනල් එක මොනවද ලියන්නේ කියලා. සමහර අය හිතන් ඉන්නවනේ මේව විතරයි ගැනුම් ජොනල් එක කියලා. නැහැ. ව්‍යාපාරය අනුව වෙනස් වෙනවා. මොකද වෙළඳ භාණ්ඩ කියන එක එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට වෙනස්. ඒකම ගත්තාම. ඇති නේද වෙලාව ගොඩක් වෙලා යනවා මේව ලියන්න ගියම ළමයි. මේකෙන් ලියන්න සමහර කනෙක්ෂන් ප්‍රශ්නත් ඇති ඉතින්. හරියට මං කියන එක ඇහෙන්නේ නැත්නම් දන්නෙත් නැහැ ඉතින්. මේවත් තියෙනවා. ඊට පස්සේ මම මේ ටික මකන්නම්. බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. ඔන්න අහලා තියෙනවා තවත් ප්‍රශ්නයක් බලන්නකෝ. ගැනුම් ජර්නලයෙන් දිත්වකාරයක් හිටුවේද? පැහැදිලි කර. මොකද්ද මේ දිත්වකාරයක් කියන්නේ? දිත්වකාරය? ඔයගලන්ට මතක නම් මේක අපිට හම්බ වුණා මීට කලින් අවස්ථා 3කදී හම්බ වුණා. මුදල් පොත පාඩමේදී හම්බ වුණා, සුළු මුදල් පොත පාඩමේදී හම්බ වුණා, බැංකු ගිණුම පාඩමේදී හම්බ වුණා. ඔයාලට මතක ඇති ඒ පාඩම් තුනේමදීම මම ප්‍රශ්නයක් දාලා තිබ්බා.
බැංකු ගිණුමින් දිත්තකාරයක් ඉටුවේද? සුළු මුදල් පොතෙන් දිත්තකාරයක් ඉටුවේද? මුදල් පොතෙන් දිත්තකාරයක් ඉටුවේද? ඒ තුනෙන්ම ඉටු වුණා. ඒක හරි. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ව්‍යාපාරයක දිත්තකාරයක් ඉටු කරන මූලික පොත් තුනයි තියෙන්නේ. මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම. ඒ තුන හැර වෙන කිසිම මූලික පොතකින් දිත්තකාරයක් ඉටු වෙන්නේ නැහැ. මොකද්ද දිත්තකාරයේ හරබැරද? නැහැ. හරබැර තමයි ඔයගොල්ලෝ හිතන් ඉන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතන් ඉන්නේ උත්තරේ නෙමෙයි. ඔයගොල්ලෝ හිතන් ඉන්නවට හරබැර කියලා හිතන් ඇති ගොඩක් අය. නමුත් හරබැර නෙමෙයි දිත්ත බල කාර්ය කියලා කියන්නේ. දිත්ත කාර්ය කියලා කියන්නේ මූලික පොතක කාර්ය සහ ලෙජර් ගිණුමක කාර්ය. මූලික පොතක කාර්ය සහ ලෙජර් ගිණුමක කාර්ය. ඒ කියන්නේ අපි මේ කතා කරන ගැනුම් ජර්නලය ගත්තත්, බැංකු ගිණුම ගත්තත්, සුළු මුදල් පොත ගත්තත්, අනිකුත් ඕනෙම මූලික පොතක් ගත්තත් මූලික පොතක කාර්ය ඉටු වෙනවා. මොකද ඒවා මූලික පොත්. මූලික පොත් කියන්නේ ගණුදෙනුවක් මුලින්ම ලියන පොත්. ඒ කාර්ය ඉටු වෙනවා. හැබැයි දිත්ත කාර්යයක් කියද්දී මූලික පොතක කාර්ය විතරක් නෙමේ තව කාර්යයක් තියෙනවා ලෙජර් ගිණුමක කාර්ය කියලා. ඒ කියන්නේ මුදල් පොතේ ලියන දේවල් තවත් එක ගිණුමක ලිව්වා නම් අන්න අපි ඒවට කියනවා දිත්ත කාර්යයක් ඉටු වෙනවා. ඊට පස්සේ සුළු මුදල් පොතේ ලිව්ව ගනුදෙනු තවත් එක ගිණුමකට හරහෝ බැර කිරීම කළා නම් දිත්ත කාර්යයක් ඉටු වෙනවා. බැංකු ගිණුම ලිව්ව ගනුදෙනු තවත් එක ගිණුමකට හරහෝ බැර කිරීම කරනවා නම් දිත්ත කාර්යයක් ඉටු වෙනවා. හැබැයි ගැනුම් ජර්නලේ ලියන දේවල් ගිණුම් ಜಾති දෙකක ලියවෙනවා. විකුණුම් ජර්නලේ ලියන දේවල් ගිණුම් දෙකක ලියවෙනවා. ඒක නිසා ලෙජර් ගිණුම කාර්යයට වෙන්නේ. ඔයාලට ඒක තේරෙයි කාරණා හදාගෙන යනකොට. ඒක නිසා දැන්ම කලබල වෙන්න එපා. දිත්ත කාර්යය තේරෙයි මේ කොටස් ටික කරගෙන යනකොට. ඔයාලට මතක තියෙන්න ඕන නිසායි මම මේක නිතර ප්‍රශ්නයක් විදිහට දාලා තියෙන්නේ. නියෝ ඕල් වලට එනවා. හරි. එතකොට ඔයාලට ලියන්න පුළුවන්. මෙතන ඉටු නොවේ. දිත්වකාරයක් ඉටු නොවන අතර අපි ලියමු දිත්වකාරයක් ඇතට ලියන දිත්වකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් ඉටුවේ. දිත්වකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් ඉටුවේ. දිත්වකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් ඉටුවේ. හරි නේද? හරි. බලමු අපි ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා ඉන්වොයිස් එක ආකෘතිය. බලන්න ඉන්වොයිස් එක ආකෘතිය. හැබැයි ඔයගොල්ලෝ මම මතක තියාගන්න මේකේ සිංහලෙන් නම් දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගාව ඉන්වොයිස් එකම සෑහෙන්න ඇති සමහර විට. ඔය එක එක බඩු ණයට ගත්තට පස්සේ හම්බෙන ඒවා. ඒකේ ගහලා ඇති උඩ ඉන්වොයිස් කියලා. ඉන්වොයිස් කියලා ගහලා ඇති. මේක ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. සිංහලෙන් දෙන්නේ නැහැ ඉතින්. හරි. මොකද ඒක ප්‍රැක්ටිකලි නෑ. මොකද සිංහලෙන් දෙන්න මොකද ගනුදෙනු කරද්දී සිංහල දන්නේ නැති අයත් ව්‍යාපාරට එනවා. ඒක නිසා මේක සිංහලෙන් දෙන්නේ නැහැ. මෙසේජ් එකක් දාලා තිනවා. ලොකු මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර නම් ණය ගෙවන්න බැරි වුණොත් පුද්ගලික දේවල් වලින් හරි ගෙවන්න ඕනේ නේද? වාහන කම්පියුටර් කඩවලත් එහෙමද සර්? ඔව්. ඒ කියන්නේ ඒ ඕනෙම ඒක පුද්ගල ව්‍යාපාරයක නෛතික පුද්ගලභාවයක් නැහැ. නෛතික පුද්ගලභාවයක් නැහැ වගේම වගකීම අසීමිතයි. ඒක පුද්ගල ව්‍යාපාර ගත්තත්, අවුල් ව්‍යාපාර ගත්තත් ඒවා කම්පැනි කියලා. ඔගොල්ලෝ අගට කම්පැනි කියලා නැත්නම් ඒවට අපි කියන එක්ක ඒක පුද්ගල ව්‍යාපාරයක් නැත්නම් අවුල් ව්‍යාපාරයක් වෙන්න ඕනේ. කම්පැනි කියලා නැත්නම්. එතකොට ඒ වගේ ව්‍යාපාරයක ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ගියොත් මුලින්ම බැංකුව කරන්නේ
ඒ කඩේ තියෙන ඔක්කොම දේවල් ටික පවර ගන්නවා. උදාහරණයක් විදිහට මම ලක්ෂ 7ක බැංකු ණයක් මම ලක්ෂ 10ක බැංකු ණයක් අරගෙන මගේ කඩේ පොඩ්ඩක් හදාගෙන යනවා. ඒ කියන්නේ ටිකක් ඔය පාටිෂන් කරලා මොනවා හරි ඒ වගේ වැඩ ටිකක් කරගෙන යනවා. මගේ කඩේ තියෙන කම්පියුටර් ෂොප් එකක්. කම්පියුටර් ෂොප් එකක්. දැන් මම කිව්ව උදාහරණයක් ගන්න කම්පියුටර් ෂොප් එකක්. ඊට පස්සේ මට ඕක කොවිඩ් ඉඳ වගේ මම මාස 2ක් 3ක් ඕක වහලා තියෙනවා. ඊට පස්සේ බැංකු ණය ගෙව්වේ නැහැ කියලා. බැංකු කියන්නේ නැහැනේ කොවිඩ් නිසා සල්ලි ණය ගෙවන්න නැතුව ඉන්න කමක් නැහැ කියලා. ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. ඒක නිසා අපි බැංකුවෙන් ණය ගත්ත එකේ ණය වාරිකය ගෙවන්න වෙනවා. ඒක ලොක්ඩවුන්ද නැද්ද කියලා අදන්නේ නැහැ. ඒක ගෙවන්න වෙනවා. ඒගොල්ලෝ සහන කාලයක් දුන්නේ නැහැ නේද? එතකොට අපි ණය ගෙවන්න සිද්ධ වෙනවා. ගිය පාර දුන්නට මේ පාර දුන්නේ නැහැ. එතකොට අපි ණය ගෙවන්න වෙනවනේ. අපිට හිතන්න ගෙවා ගන්න බෑ කියලා. මොකද අපිට ආදායමක් නැහැ දැන්. එතකොට සල්ලි ගෙවා ගන්න බෑ. දැන් අපිට මාස 3ක් 4ක් ගියාට පස්සේ බැංකු නිකන් ඉන්නේ නැහැ. නඩු දාන්න හදනවා. කොහොම නඩු දැම්ම කියලා හිතන්න. එතකොට නඩු දැම්මට පස්සේ අපි උසාවියට ගියාට පස්සේ උසාවිය කියනවා මේගොල්ලන්ගෙන් ගත්ත ණය ගෙවන්න කියලා. දැන් අපිට ගෙවන්න විදියක් නැහැ. මුලින්ම බැංකුව කරන්නේ අපේ ව්‍යාපාරයේ ඒක ව්‍යාපාරය අපි අපේට තියලා නම් ගත්තේ ව්‍යාපාරේ පවර ගන්නවා ඒගොල්ලන්ට. ඊට පස්සේ අර ලක්ෂ 10 බැංකු ණයෙන් කවර් කරගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කවර් කරගන්නවා. අපි හිතමු ලක්ෂ 7ක්ම ඒ කඩේ තිබ්බ බඩු වලින් කවර කරගත්ත කියලා තව ලක්ෂ 3ක් ගෙවන්න තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ මට සිද්ධ වෙනවා මගේ පුද්ගලික වාහනයක් විකුණලා හරි ওই ලක්ෂ 3 ගෙවන්න. ඒත් මදි කියන්නකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? මට තියෙන මොකක් හරි වෙන ගෙයක් හරි ඉඩමක් හරි වෙන මොකක් හරි දෙයක් විකුණලා දෙන්න. මං ගා වැඩේ කියන්නේ ලක්ෂ 2ක විතර වාහනයක් තිබ්බ ඒක දුන්නා. අව ලක්ෂයක් මදි. මං ගා වෙන 7-5ක්වත් නැහැ කියලා හිතන්න. මොකද මං කරන්නේ? මට කියනවා බැංකුවනේ මට උසාවියේ කියනවා ඔයාගේ බුන්වත්භාවය ප්‍රකාශ කරන්න කියලා. බුන්වත්භාවය. ඒ කියන්නේ බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා කියනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? නීති ඉදිරියේ පිළිගන්නවා මම බංකොලොත් වෙච්ච කෙනෙක් කියලා. මම බුන්වත් වෙච්ච මට වස්තුව දීපල නැති වෙච්ච කෙනෙක් විදිහට මම පිළිගන්නවා. එතකොට ණය ගෙවන්න ඕනේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ආයේ ණයක් ගන්න වෙන්නේත් නැහැ. මොකද බුන්වත් වෙච්ච කෙනෙකුට ආයේ ණය දෙන්නේ නැහැ. මොකද බැංකු කැමති නැහැ අවදානමක් ගන්න. ඒක නිසා ආයේ ණයක් හම්බෙන්නේ නැහැ. අර සමහර අය බෙල්ල වැල දාගෙන වගේ මැරෙනව නේද මේ ණය ගෙවා ගන්න පෙරව කියන්නේ. එහෙම කරන්න ඕනේ නැහැ. බුන්වත්භාවය ප්‍රකාශ කළා නම් සමහරකට පත්තරයක දැන්වීමක් දාන්න කියන බුන්වත් කියලා. ඒක මම හරියටම දන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දාන්න වෙයිද කියලා කියනවා. පත්තරේ ඒ කියන්නේ ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ පත්තරයක දැන්වීමක් තමයි මේකෙන් අපේක්ෂා කරන්නේ බොහෝ දුරට. ඉතින් ඒ වගේ අවස්ථාවකදී බෙල්ල වැල දාගන්න ඕනේ නැහැ. බුන්වත්භාවය ප්‍රකාශ කරනවා නම් මිනිස්සුන්ට ණය වලින් බේරෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක කැමැත්ත ඉතින් මන් දන්නේ නැහැ. කොහොමවත් අර සල්ලි නැත්තම් විතරයි ඒක වෙන්නේ. ඒ කියන්නේ යාට පුද්ගලික දේවල් නැත්තම් විතරයි එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ නැත්තම් බෑ. හරි ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න දීලා තියෙනවා ඉන්වොයිස් එක ආකෘතිය. අපි බලමු මේ ආකෘතිය දිහා. හරි. ඔයගොල්ලන්ට දැන් මේ ආකෘතිය පේනව නේද? අංක දාලා තියෙනවා. මේ ඉන්වොයිස් එකේ තියෙන කොටස් හඳුනා ගැනීම මේකදී මම බලාපොරොත්තු වෙන්නේ. මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න මූලාශ්‍ර ලේඛනයක කොටස් හඳුනා ගන්න එක. ඒක අනිවාර්යෙන්ම මේ පැත්තේ තියෙන්න ඕනේ කියලා අදහසක් නැහැ. මේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි. මේ පැත්තේ එකක සාමාන්‍යයෙන් තියෙනවා අංකයක්. ඔයා දැකලා ඇති. ඔය රතු පාටින් වගේ බොහෝ දුරට අංකයක් තියෙනවා. ඔය නැත්තම් වෙන මොකක් හරි පාටකින් ඉන්නත් පුළුවන්. අපි ඒකට කියනවා ඉන්වොයිස් අංකය කියලා. නැත්තම් අනු අංකය, කාණ්ඩ අංකය කියලාත් කියනවා. මේ අංක තියෙන්නේ පිළිවෙලට. ඒ කියන්නේ මේගොල්ලෝ 121 අන්න ඒ විදිහට. අංක පිළිවෙලට තියෙන පොතක් තමයි තියෙන්නේ. පිල් පොතක් තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා ඉන්වොයිස් අංකය නැත්නම් අනුක්‍රමික අංකය කියලා. ඊට පස්සේ අපේ ව්‍යාපාරයේ නම. ඒ කියන්නේ මේ අපේ ව්‍යාපාරය වෙනුවෙන් දේශාන් පොත් පළවිසල මහවීදිය දෙහිවල. දුරකථන අංකයක් තියෙනවා. ඊට පස්සේ අපි බාන ණයට ගන්න අපේ ව්‍යාපාරය නෙමෙයි මට වැරදුනා. මේ අපේ ව්‍යාපාරය නෙමෙයි ළමයි. මේක ඉන්වොයිස් එකක්නේ. ඉන්වොයිස් එක දෙන්නේ අපි ණයට ගන්න එකනේ. ඒක නිසා උඩම තියෙන්නේ අපේ නම නෙමෙයි. අපිට බාණ්ඩ විකුණන සැපයුම් කරුගේ නම. සැපයුම් කරුගේ නම තමයි උඩ තියෙන්නේ. මේ පොත්පල කියලා කියන්නේ. මහර්ගම. අපි තමයි අපේ නම තමයි මෙතන ලියන්නේ. ඒ කියන්නේ ගැනුම් කරුගේ නම තමයි මෙතන ලියන්නේ. මෙතන ලියන්නේ සැපයුම් කරුගේ නම. ඒ කියන්නේ විකුණන කෙනාගේ නම. මෙතන ලියන්නේ ගන්න කෙනාගේ නම. ඊට පස්සේ අංක 4ට දාන්නේ දිනය. දිනය කියන එකත් මේ පල්ලෙහායින් එන්නත් පුළුවන්, මේ උඩින් එන්නත් පුළුවන්. ඒක බිල අනුව වෙනස් වෙනවා සාමාන්‍යයෙන්. ඊට පස්සේ බාණ්ඩ මොනවද? ඒ කියන්නේ විස්තර තියෙනවා. මේක නම් චිත්‍ර පොත් අරගෙන තියෙනවා, CR පොත් අරගෙන තියෙනවා, අභ්‍යාස පොත් අරගෙන තියෙනවා. ප්‍රමාණ ටික තියෙනවා. ක්වොන්ටිටි කියලා තියෙනවා. 40ක් 200ක් අරන් තියෙන්නේ 100 ගාන. ඒ කියන්නේ 4000යි වටිනා. 200ක් අරගෙන තියෙනවා 130 ගානේ CR පොත්. එහෙනම් 26000යි. මේ වගේ වැඩි කර කර ආගයන් ටික දානවා.
ඊට පස්සේ එකතුව ගන්න. මේක තමයි හරිනම් ගෙවන්න ඕනේ එක. නමුත් මේකේ වට්ටමක් තියෙනවා. මේ වෙළඳ වට්ටම මතකද? බාල මිලෙන් අඩු කරන වට්ටම් වලට කියන වෙළඳ වට්ටම් කියලා. බලන්නකෝ. අපි චිත්‍ර පොත් ගත්තා, CR පොත් ගත්තා, අභ්‍යාස පොත් ගත්තා. ඒ ඔක්කොගෙම ලකුණු පෙළ වටිනාකම උනේ 37200යි. ඒ කියන්නේ ගහලා තියෙන ගානේ වටිනාකම උනේ 37200යි. ඒකෙන් 110ක් අඩු කරනවා 3720. එහෙනම් මෙන්න මේ ගාන තමයි අපි ඇත්තටම ගෙවන්න ඕනේ ගාන. 33480යි. ඒක තමයි අපි මේ දේශාන් පොත්පල විසලට ගෙවන්න නැත්නම් ණය වෙලා තියෙන අගය වෙන්නේ. අපි මේකට වචනයක් කියනවා ශුද්ධ වටිනාකම කියලා. මතක වටිනාකම. ශුද්ධ වටිනාකම. net total එක කියලා කියනවා. ශුද්ධ වටිනාකම කියලා කියනවා. හරි. බලමු මේකේ. ඊට පස්සේ අංක 7 තියෙනවා කොන්දේසි. බලන්න මේකේ තේරුම මොකද්ද කියලා. මේකේ තේරුම බලන්න 5 ඇලයිරක් 30 ඇලයිරක් ශුද්ධ 60. ඔයගොල්ලෝ දන්නවද අපි මිලදී ගන්න ගොඩක් භාණ්ඩ වල කොන්දේසි තියෙනවා. ඒ කියන්නේ ඔයා ෆෝන් එකක් ගත්තත්, ලැප් එකක් ගත්තත්, වෙන මොකක් හරි ගෘහ භාණ්ඩයක් ගත්තත් ගොඩාක් භාණ්ඩ වල කොන්දේසි තියෙනවා. කන්ඩිෂන් කියලා ගහලා තියෙනවා. සමහර අය ගහලා තියෙන්නේ නිකන් කෙටි ෂෝට් ෆෝම් එකකින් ගහලා තියෙනවා. ඉතින් ඔක ගහන්නේ තේරෙන්නත් නෙමෙයි සමහර අය. දැන් මේක තේරෙන්නෙත් නැහැ. තේරෙන්නේ නැහැ නේද? 5 ඇලයිරක් 30 ඇලයිරක් ශුද්ධ 60. ඒකේ තේරුම දන්නවද මෙතන කවුරු හරි? මේකේ තේරුම කවුරුද දන්නවද මෙතන ඉන්න? හරි ළමයි මේක ඇත්තටම කියවන්නේ අගේ ඉඳලා. ඒ කියන්නේ මෙහෙමයි. මේ බිලේ තේරුම 5 ඇලීරක් 30 ඇලීරක් ශුද්ධ 60 කියන එකේ තේරුම ශුද්ධ 60 පැත්තෙන් තමයි මේ පැත්තෙන් තමයි කියවන්නේ. මේක කියවද්දි කියවන්නේ මෙහෙමයි. දවස් 60ක් ඇතුළත සල්ලි ගෙවන්න ඕනේ. අනිවාර්යෙන් අපි දැන් මේ බිලේ තිබ්බ 33000 ගාණක් නේ 480ක් බෙදෙන ඒ ගාණ දවස් 60ක් ඇතුළත අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඊට පහු කරන්න බෑ. ඊට පහු කළොත් පමා පොලිය අය කරනවා. නැත්නම් ඒගොල්ලෝ වෙන නීතිමය ක්‍රියාමාර්ග වලට යයි. දවස් 60ක් ඇතුළත සල්ලි ගෙවන්න ඕනේ. හැබැයි දවස් 30ක් ඇතුළත සල්ලි ගෙවුවොත් දවස් 30ක් ඇතුළත සල්ලි ගෙවුවොත් 100%ක් අඩු කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ මොන වට්ටමද? මුදල් වට්ටම ගැන මේ කියන්නේ. ඒ කියන්නේ අර 33480ක් තමයි අපි ගෙවන්න ඕනේ දේශාන්ට මේ ගාන හැටියට නම්. ඒක අනිවාර්යෙන් දවස් 60කින් ගෙවන්න ඕනේ. හැබැයි මේ දවස් 30කින් ගෙවනවා නම් තව 100%ක් අඩු කරනවා. මුදල් වට්ටමක් විදියට. මුදල් වට්ටම කිනුමද මේක. එතකොට ඕක දන්න කට්ටිය සල්ලි ගෙවනවා දවස් 30ක් ඇතුළත. දන්නේ නැති කට්ටිය 59 වෙනි දවසේ තමයි සල්ලි ගෙවන්නේ ගොඩක් අය. ඉතින් ඒගොල්ලන්ට ඒ වාසිය හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ හිතලා බලන්නකෝ. 33480ක බිලකින් 100%ක් හම්බ වෙනවා කියලා කියන්නේ 1674ක් වාසි. ඉතින් ඒ වාසිය ගන්න පුළුවන් ඔයගොල්ලෝ කලින් ගෙවුවා නම් සල්ලි. ඉතින් ව්‍යාපාරිකයෝ මේක දන්න කට්ටිය කලින් සල්ලි ගෙවලා මේ වාසියක් ගන්නවා. දන්නේ නැති කට්ටිය ඉතින් කොන්දේසි දන්නේ නැහැ. ඒව එහෙම එකක් තියනවද කියලා දන්නෙත් නැහැ ඒගොල්ලෝ. ඉතින් අපර තව ටිකක් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරය. ඉතින් ඒව බලන්න ඕනේ. අපි බිලක් ගත්තට පස්සේ බිලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඔක උන්ඩි ගොඩක් අය ගුන්ඩි කරලා දැන් මෙතනම. එහෙම කරන්නේ නැහැ බිල්. බිල් එකතු කරන්න ඕනේ. විශේෂයෙන් ගිණුම් කරන්නේ හදාරන අය විදිහට. අඩුම තරමේ වාගේ වියදම් ගැනවත් ඔයා දැනගන්න පුළුවන්. අවුරුද්දකදී වා කරපු වියදම් ටිකවත් ඔයා ගන්න පුළුවන්. ඒක නිසා බිල් එකතු කරන්න අද ඉඳන්. සමහර අය ටිකට් මේ බස් ටිකට් කෝච් ටිකට් එකතු කරන්නේ ඒ වගේ ඔයා බිල් එකතු කරන්න. ඒක ඔයාට දවසක වටියි. ඔයාලා මේ කොමර්ස් සයිට් එකකින් ඉස්සරහට යනවනම් ඔයා ගේන්න කියලා එහෙම කියන්නේ නැත්නම් ඔයාලට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අතදී ගන්න පුළුවන් ඒවා. ඒ නිසා ඒවා තියාගන්න. හරි. ඊට පස්සේ අංක 8 තියෙන ඒගොල්ලෝගේ නිල මුද්‍රාව තියලා අසම් කරනවා. අනිවාර්යෙන් ගොඩක් අය නිල මුද්‍රාව තියලා තමයි අසම් කරන්නේ. ඔයා දැකලා ඇති පොඩ්ඩක් ඉන්න සර් පොඩ්ඩක් ඉන්න මිස් කියලා වගකීතු පුද්ගලයාගේ අස්සන. නැත්නම් මේක පිළිගන්න බෑනේ මේක හොරටත් පින් කරයින්. දැන් මටත් පුළුවන් මොකක් හරි බොරු නමක් ගහලා නැත්නම් දැනට තියෙන මොකක් හරි ගම්පහ තියෙන ෂොප් එක නමක් ගහලා කවුරු හරි කෙනෙක් කරනවනේ ඒක වංචාවක්. ඒ කියන්නේ දැන් මම ගම්පහ තියෙන කඩයක් නමින් දෙනවා නම් මට ආවා. එහෙම කරන්න පුළුවන්. මොකද හොරෙන් රබර් සීල් හදන්න පුළුවන්. ඒක නිසා මේ රැවටෙන්න හොඳ නැහැ. ඔයා බලන්න ඕනේ. ඔයා ගන්න බාණ්ඩ ගන්න කඩේ නමද මේක තියෙන්නේ. ඒවත් බලන්න ඕනේ සාමාන්‍ය බිල. බිල් කියවන්න කියන්නේ ඒකයි. 21 මෙන්න මේ කරුණු 8 ඇතුළත් වෙලා තියෙනවා. ඒ කරුණු 8 තමයි මෙන්න මෙතන ලියා ගන්න හදන්නේ. අපි ලියාගමු මේ කරුණු 8. පළවෙනි එක මට මෙතන ලියන්න බෑ. මොකද මට මේ ස්ක්‍රීන් එකේ උඩටයි පල්ලෙහාට යන්න බෑ. ලියන ගමන් උඩට පල්ලෙහාට යන්න බෑ ස්ක්‍රීන් එකේ. මොකද ඒක බෑ කරන්න. ඒක නිසා මම මේක මේ වෙන තැනක ලියන්න ඔයගොල්ලෝ මෙතන පල්ලෙහාන් ලියා ගන්න. අංක 1 ඔයා අංක 1 දාලා ලියන්න. අංක 1 මෙහෙම දාලා ලියන්න. ඉන්වොයිස් අංකය. ඉන්වොයිස් අංකය. මේකට අනුක්‍රමික අංකය කිව්වොත් හරි. අනුක්‍රමික අංකය.
අංක 2 සැපයුම් කරුගේ නම හා ලිපිනය. සැපයුම් කරුගේ විස්තර කියලා යන්නකෝ. සැපයුම් කරුගේ විස්තර. මේකට අලෙවි කරුගේ විස්තර කියලා කියන්නත් පුළුවන්. අංක 3 ගනුදෙනු කරුගේ විස්තර. අංක 4 ගනුදෙනුව සිදු වූ දිනය. හරි ලියා ගන්නකො මේ ටිකටක් ගාලා. හරි ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා. අහලා තියෙනවා මේකේ මේ දෙක දාන්න බැරිද ව්‍යාපාරේ නම හා ලිපිනය කියන. එහෙම දාන්න එපා මෙහෙම දාගන්න. අලෙවි කරුගේ විස්තර කියලා ලියන්න. නැත්නම් අලෙවි ව්‍යාපාරේ විස්තර කියලා ලිව්වත් කමක් නැහැ. ඒක අලෙවි ව්‍යාපාරේ විස්තර කියලා හදාගන්න. හරි ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ගනුදෙනු සිදු දිනේ අංක 4 මේ පැත්ත ටිකක් වහිනවා ළමයි. අංක 5 භාණ්ඩ පිළිබඳ විස්තර. අංක 5 භාණ්ඩ පිළිබඳ විස්තර. අංක 6 ගනුදෙනුවේ ශුද්ධ වටිනාකම. මේ ශුද්ධ වටිනාකම කියන එක අනිවාර්යෙන් ලියා ගන්න. මේ වට්ටමක් අඩු කළාට පස්සේ ගන්නට කියන්නේ ශුද්ධ වටිනාකමක් කියලා. අංක 7 කොන්දේසි. අංක 8 වග කිව යුතු නිලධාරියාගේ අස්වන.
හරි නේද ළමයි? ඊට පස්සේ අපි ආයේ ටියුට් එක පැත්තට යනවා. බලන්න ඉන්වොයිස් එකෙහි කොන්දේසි යටතේ 5 ඇලිරක් 30 ඇලිරක් ශුද්ධ 60 අදහස් කරන්නේ තුන් කරන්නේ නම් 105ක මුදල් වට්ටමක් ලබා දෙන බවත්ය. භාණ්ඩ ණයට ගැනීමේදී ලකුණු කළ මිලේ බලන්න භාණ්ඩ ණයට ගැනීමේදී ලකුණු කළ ඉන්වොයිස් එකේදී අඩු කරන අතරේ ගිණුම්ගත නොකරේ. ඒවා highlight කරගන්න අඩු කළ පසු ලැබෙන ශුද්ධ වටිනාකම ගැනුම් ජර්නලයේ සටහන් කරේ. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් ඉන්වොයිස් එකේ තියෙන තොරතුරු වලින් අපි ගැනුම් ජර්නලයක වාර්තා කරන්නේ කීයද කියලා කියන්න ඕනේ 33480යි. වටිනාකම තමයි ගැනුම් ජර්නලයක වාර්තා වෙන්නේ. හරි. බලන්න. ඒ ඉන්වොයිස් එකේ ලකුණු කළ වටිනාකමෙන් වෙළඳ වට්ටම අඩු කළ පසු ලැබෙන ශුද්ධ වටිනාකම ගැනුම් ජර්නලයේ සටහන් කරයි. ඒක තමයි මේ කරන්නේ. ඊට පස්සේ බලන්න ඔයාට ගැනුම් ජර්නලයක ආකෘතියක් කියලා තියෙනවා. මේ හරිම සරල ආකෘතියක් තියෙනවා. දිනේ තියෙනවා, ඉන්වොයිස් අංකය තියෙනවා, සැපයුම් කරු තියෙනවා, මුළු වටිනාකම තියෙනවා, ලෙජර් පිටුව තියෙනවා. හරිම සරලයි ආකෘතිය. බලන්න ඊට පස්සේ ඔයගෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා. මේකේ අහලා තියෙනවා ලිපිඩව්වේ මිලට මේකේ දීලා තියෙන පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් දීලා අපිට කියලා තියෙනවා ගනුදෙනු 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඉහත ගනුදෙනු ගැනුම් ජර්නලයක සටහන් කර ලෙජරයට පිටපත් කර පෙන්වන්නලු. හරි. අපිට මෙතන කරන්න පුළුවන් ඔයාට ටියුට් එකේම කර හැකි ඒ ගාන. මට මෙතන කරන්න බෑ මම මේ ගාන අරගෙන යන්නම් ගාන හදන්න පුළුවන් තැනකට. හරි. මම ගාන ගෙනාවා. අපි ගාන හදමු. හරි. ඔයගලන්ට ටියුට් එකේම හදන්න පුළුවන්. බලමු. නැවත ලිපිඩව්වේ මිලටගෙන නැවත විකිණීම සිදු කරන දඟයාගේ ව්‍යාපාරයේ තොරතුරු පහක් දැක්වේ කියලා තියෙනවා අපිට දීලා. 9.2 අංක 12 යටතේ විල්සන්ගෙන් මිලදීගත් භාණ්ඩවල ඉන්වොයිසියේ ශුද්ධ වටිනාකම 22000යි. අපිට මේක ලියන්න පුළුවන් ගැනුම් ජර්නලයේ නියමිතයට. දිනේ තීරුවට ගිහිලා දිනේ දාන 9.2. ඉන්වොයිස් අංකය තියෙනවා 12. ඒක දාගන්න. සැපයුම් කරුගේ නම මොකද්ද බලන්න. විල්සන්. ශුද්ධ වටිනාකම තියෙනවා 22000. ශුද්ධ වටිනාකම තමයි හැමතිස්සෙම මෙතෙන්ට දාගන්නේ. හරි. ඔන්න ඔහමයි දාගන්නේ. බලන්න මා ලේසියි. ගැනුම් ජර්නලේ තමයි ලේසියි. හරි ඊට පස්සේ බලන්න 9.15 ඉන්වොයිස් අංක 51. මම දාගන්න 9.15 ඉන්වොයිස් අංක 51. පොඩ්ඩක් පොඩ්ඩාගෙන් ගත් භාණ්ඩවල ශුද්ධ වටිනාකම 28000. ඒකේ ශුද්ධ වටිනාකම දීලා තියෙනවා. ඔන්න ඒකත් දැම්මා. ඊළඟට තියෙනවා 9.21. ඉන්වොයිස් අංක 49. මාගරට්. මම මේ ඉරියන් දිනේ නම් නිකන් ඈ. මාගරට් ගෙන් ගත් භාණ්ඩවල මුළු වටිනාකම 30. මුළු වටිනාකම නෙමෙයිනේ දාන්නේ. ශුද්ධ වටිනාකමනේ. එහෙනම් බලන්න වෙළඳ වට්ටමක් තියෙනවද කියලා. තියෙනවා 110ක්. ඒකට බලන්න 30000න් 100ක් කියන්නේ කීයද? 30000ක් තියෙන ඔන්න ඒකෙන් 110ක් වෙළඳ වට්ටම. 30000න් 110 කියන්නේ කීයද? 30000න් 110ක් කියන්නේ බිඳුවට බිඳුව කැපුවා බිඳුවට බිඳුව කැපුවා 3000යි. එතකොට අපි 30000ක භාණ්ඩයක් අඩු කරලා ඒ කියන්නේ කීයද? 27000යි ශුද්ධ වටිනාකම. මෙන්න මේම හොයාගන්න ඕනේ. මේක තමයි අපි ලියන්නේ. 27000යි. හැමතිස්සෙම ශුද්ධ වටිනාකම තමයි ලියන්නේ මේක. ඒ කියන්නේ වෙළඳ වට්ටම අඩු කරලා තමයි ලියන්නේ.
3000යි. මේ පැත්තට ගොරෝන්. ටිකක් ගොරෝගෙන આવොත් මම නවත්තන්නම්. නැත්තම් මම කරනවා ඉතින්. තව පැය භාගයයි ඉතින්. 9:27 ඊළඟ එක. ඉන්වොයිස් සංඛ්‍යා 18 පිල්සන් ආයෙත් ඉන්නවා. මුළු වටිනාකම ඒකෙත් තියෙන්නේ මුළු වටිනාකමක් නේ. එහෙනම් වෙළඳ වට්ටමක් ඇතිනේ. 15000න් 110ක් කියන්නේ කීයද? 1500යි. එහෙනම් 15000න් 1500 ගියාම කීයද? 13500යි. කෙලින්ම හිතින් ගන්න පුළුවන් නම් ගන්න. අර මම පළවෙනි ගාන ඔක හිතින් අරගන්න එක හරිය නෑ නේ. ඒකයි මම ඉතින් කිව්වේ. දෙවෙනි එකනේ ඉතින් මේක 15000න් 110ක් කියන්නේ 1500යි. 15000න් 1500 ගියාම 13500යි. ඔව් හොඳයි 13500 මට උත්තරත් එවලා තියෙනවා. හොඳයි. ඒවා හදන්න ඕන නම් ඒ කට්ටිය එතන ටියුට් එකේ හදාගන්න ඒවා ගැටලුවක් නෑ. නමුත් මේ 100ට 10 කියන්නේ හරිම ලේසියිලා මම මේ දීලා තියෙන සංඛ්‍යාවෙන් බිංදුව කපන්න මේ 30000න් 110 කියන්නේ 3000යි 15000න් 110 කියන්නේ 1500යි 110% ලේසි ගොඩක් හොයන්න. හරි. ඉතින් මෙහෙම ඔක්කොම ලියාගත්තට පස්සේ ඊළඟට මොකක්ද දන්නවද කරන්නේ? ඊළඟට ඉවරෙච්ච තැනින් යටින් ඉරක් ඇඳලා මම මේක වෙන පාටකින් ගන්න නැත්නම් මේක එක ගොඩේ වගේ පේන හින්දා ඉවරෙච්ච තැනින් යටින් ඉරක් ඇඳලා එකතුව ගන්න. 5යි 0.2යි 8යි 2යි 10යි 8යි 2යි 10යි 10යි 7යි 17යි 17යි 3යි 20න් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි 2 වලක් 4 8යි 1යි 9යි. අපිට උත්තරයක් එනවා 90500යි කියලා. හරි. ඊට පස්සේ මට කවුරු හරි කෙනෙක් කියනවාද මයික් එකෙන් හරි මෙසේජ් එකක් හරි කමක් නැහැ. දැන් අපි මේ කරේ ව්‍යාපාරයේ ණයට භාණ්ඩ ගැනීම ගිණුම්ගත. ඒ කියන්නේ මේ අපි ඔක්කොම මෙතන තිබ්බේ ණයට භාණ්ඩ ගැනීමනේ. කාට හරි මතකද වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත් නැත්නම් ණයට භාණ්ඩ ගත්තා කියන එකේ දික්ක සටහන ණයට භාණ්ඩ ගත්තොත් දික්ක සටහන මතකද කාට හරි කෙනෙකුට? මතක නම් කියන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න බලන්න. විනාඩියක් දෙන්නම් උනා. විනාඩියක් වැඩි. තප්පර 40ක් දෙන්න. ගැනුම් ගිනුම නම් හරි දැන් හැමෝම එකයි නෙවල තියෙන්නේ. එක ළමෙක් කියලා තියෙනවා දෙකම එයාගේ එකක් වැරදි. නෑ එයාගේ දෙකම වැරදි. ගැනුම් ගිනුම හරි. මට නම් කියන්නත් බෑ ඉතින් හරි නෑනේ. ගැනුම් ගිනුම හර කියන එක ඉතින් ඒව කියවන්න එපා. ඉතින් දැන් මම ඒකමනේ කියන්නේ. ණය ගැතියෝ නෙමෙයි මෙතනදී. අපි මෙතන ණය ගැතියෝ මෙතන නෑ. මෙතන අපි බාන ණයට ගන්නවනේ. අපි බාන ණයට ගන්නේ ණය හිමියන්ගේ. මෙතන ණය හිමියෝ ඉන්න ඕනේ. ණය ගැතියෝ නෑ. අපි වික්කොත් තමයි ණය ගැතියෝ ඇති වෙන්නේ. නැත්නම් අපෙන් කවුරු හරි ණයට ගත්තොත් තමයි ණය ගැතියෝ ඇති වෙන්නේ. මෙතනදී අපි ණයට ගන්න. ඒ කියන්නේ ණයක හිමියෝ ඇති වෙන්නේ. ණය හිමියෝ. ඔව් දැන් එක එක්කෙනා එක වෙලා තියෙනවා. එහෙම බැලුවම ඉතින් උත්තර ටික මෙතන තියෙනවා. කවුරුත් සම්පූර්ණ උත්තරයක් කියවලා නෑනේ. ණය හිමි ගිණුම මොනවද මන්ද ලියලා තියෙන්නේ. තේරෙන්නෙත් නෑ. එක නිම්න ආකාශය වල තියෙනවා හරි. ආදර්ශ ඉක්මිනිය වල තියෙනවා හරි. හොඳයි හරි. අනිත් කට්ටිය එක වෙලා තියෙනවා. ණය ගැති, ගැනුම් ගිණුම හර, මුදල් ගිණුම බැර එක ඒවා තියෙනවා. හරි. අපි ඇත්තටම ණයට භාණ්ඩ ගත්තා නම් දිසටාන වෙන්නේ මෙන්න මේක. ගැනුම් ගිණුම හර. ව්‍යාපාරයේ භාණ්ඩ ටික වැඩි වෙනවා. නමුත් අපි කියන්නේ ගැනුම් ගිණුම හර කියලා. ණය හිමියෝ බැර වෙන්නේ. ණය හිමියෝ තමයි බැර වෙන්නේ. ණයට ගත්ත. දැන් මෙන්න මේක තමයි අපි වාර්තා කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් මේ ණයට භාණ්ඩ ගැනීමක් නේ තියෙන්නේ මෙතන. අපේ ව්‍යාපාරයේ ණය හිමියෝ කී දෙනෙක් ඉන්නවද කියලා. විල්සන් කියන්නේ ණය හිමියෙක්. පොඩ්ඩා කියන්නේ ණය හිමියෙක්. මාග්‍රට් කියන්නේ ණය හිමියෙක්. ආයේ විල්සන් කියන්නේ ණය හිමියෙක්. මේක අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපේ මුළු ගැනුම් ටික තමයි 90500. මේ තියෙන්නේ එක් ණය හිමියෝ ටික. අපිට මේක වාර්තා කරන්න පුළුවන්.
මෙන්න මෙහෙම මාසේ අන්තිම දිනේ දානවා එකතු ඉස්සරහින්. බලන් ඉන්න දැන් මෙසේජ් කරන්න එපා. මාසේ අන්තිම දිනේ දාලා ලියන්න මේ එකතු ඉස්සරහින් ගැනුම් ගිනුමට හරකලා කියලා. මේ තියෙන අපි ඔක්කොම ගැනුම් වල වටිනාකම. ගැනුම් ගිනුම හර කියලා ලියන්න. ගැනුම් ගිනුම හර කියලා ලියන්න. ඊට පස්සේ බලන් ඉන්න. පස්සේ ලියාගමු. බලන් ඉන්න. මේ තියෙන අපේ හරිම ගැනුම් ටික. ඒක නිසා අපි ඒක ඉස්සරහින් ගැනුම් ගිනුම හර කියලා ලියනවා. ඊට පස්සේ අපේ මෙන්න මේ ණය හිමියෝ සෙට් එකේ ඉන්නවනේ. මේ ණය හිමියෝ සෙට් එක මේගොල්ලෝ ටික බැර වෙන්න ඕනේ. බැර වෙන්න ඕනේ. මේක තමයි සටහනේ. ගැනුම් ගිනුම හර ණය හිමි ගිනුම බැර. අපි මේක එකතු ඉස්සරහින් මාසේ අන්තිම දිනේ දාලා ගැනුම් ගිනුම හර කියලා මේ එකතුව ලියා ගන්නවා. ඊට පස්සේ මේ ඉන්නේ ණය හිමියෝ සෙට් එක බැර කරගන්න ඕනේ. මෙන්න මේක දැන් ලියා ගන්න. දැන් මේක ලියා ගන්න. මේ ගැනුම් ගිනුම හර කියලා ලියන්නේ ඇයි කියලායි මම මේ කිව්වේ. ගැනුම් ගිනුම හර කියලා ලියන්නේ මේ 90500 කියන අපේ මුළු ගැනුම් වල වටිනාකම. ඉතින් අපි ඒක ගැනුම් ගිනුම හර කියලා තමයි ලියන්නේ. නැත්නම් ගැනුම් ගිනුමට හර කළා. එහෙම ලියමු අපි. ගැනුම් ගිනුමට හර කළා කියලා ලියමු. ඒක හොඳයි. ගැනුම් ගිනුමට හර කළා. හරිද? එකතුව ඉස්සරහින් මාසේ අන්තිම දිනේ දාලා ගැනුම් ගිණුමට හර කළා කියලා ලිව්වා. ඊට පස්සේ වගේ පළවෙනි ගිණුම තියෙනවනේ පල්ලෙහා. ඒක නම් කරගන්න ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම කියලා. මේකේ තියෙන්නේ ගැනුම් ගිණුමට හර කළා කියලානේ ඉන්න හර පැත්තට. ඇවිල්ලා මාසේ අන්තිම දිනේනේ තියෙන්නේ එතන 9:30 කියලා දාන්න. මෙන්න මේ සෙට් එකමයි දාන්නේ. ගැනුම් ගිණුමට හර කළා කියව නිසා ගැනුම් ගිණුමට ආවා හර පැත්තට ආවා. ඊට පස්සේ මොකක්ද ලියන්නේ? විල්සන්ද? පොඩ්ඩක්ද? මාගරට්ද? නෑ. ඒ ඔක්කොම නෙන්න ඕනේ. ඉතින් අපි මේ හතර දෙනාම කොහොමද දා ලියන්නත්? අපි මොකද්ද කියන්නේ? ණය හිමි කියලා. ණය හිමි කියලා ලියන්නේ මෙතනට. ඇයි එක එක්කෙනාව ලියන්න බෑනේ. ඔක්කොම එකපාර ණය හිමි කියලා ලියා ගන්නවා. 90500ක්. මෙන්න මෙහෙමයි දාන්නේ. 90500ක් එකපාර ණය හිමි කියලා දාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ ඉන්නෝනේ ණය හිමියෝ සෙට් එක. දැන් ඔයා දන්නවා ණයට ගැනුම් වාර්තා කරන්නේ ගැනුම් ගිණුම හර ණය හිමියෝ බැර කියලා. දැන් අපි ගැනුම් ගිණුම නම් හර කළා. දැන් ණය හිමියෝ ටික බැර වෙන්න එපා. ණය හිමියෝ කීයක් ඉන්නවද? 1යි 2යි 3යි. විල්සන් ණය පාරක් ඕනේ නෑනේ. එකම කෙනානේ විල්සන් කියන්නේ. ඒ කියන්නේ ණය හිමියෝ ගිණුම් 3ක් ඕනේ. මේ තියෙන්නේ 1යි 2යි 3යි. ඔන්න ණය හිමියෝ ගිණුම් 3කුත් ඔයාලට ගාණ දීලා තියෙනවා. අපි ඒවා මොකද කරන්න ඕනේ? බැර කළා නම් හරි. ඉතින් ඔයාට අවශ්‍ය නම් පැන්සලකින් මේක ලියා ගන්න. මේ දම් පාටින් දාන එක පැන්සලකින් අවශ්‍ය නම් ලියා ගන්න. 1 ණය හිමි ගිණුම බැර. අපි එක් ණය හිමියව අරගෙන බැර කරගන්නවා. එක් ණය හිමි ගිණුම බැර. ඇත්තට මේක තමයි සටහන. ගැනුම් හර ණය හිමි බැර. ඊයද්දි ලියන්නේ එකතුව ගැනුම් ගිණුමට හර කරලා එක ණය හිමියව බැර කරගන්නවා. මේක තේරෙන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ළමයි මේ අත උස්සන්න නැත්නම් මේ මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා අහන්නකෝ. හරි ඊට පස්සේ අපි එක් ණය හිමියව බැර කරගමු. මුලින්ම ඉන්නවා විල්සන්. ණය හිමි කියලා ලියන්න. බැර කරගමු අපි බැර පැත්තට යා දිනේ දානකොට දිනේ දාන්නේ මාසාන්තිම නෙමෙයි. එයාගෙන් බඩු ගත්ත දිනේ දාන්න. 9යි 2. එයාගෙන් බඩු අරන් තියෙන 9යි 2 මේ. එහෙනම් අපි 9යි 2 දිනේ දාලා මොකද්ද ලියන්නේ? ගැනුම් ගිණුම කියලා. ප්‍රතිවිරුද්ධ ගිණුම නම වෙන්නේ ගැනුම් ගිණුම කියලා. එයාගෙන් ගත්තානේ ගැනුම් කියලා දාලා අපි දාමු ගත්තාගේ 22000යි. මෙන්න මෙහෙමයි දාන්නේ. මේක තේරෙන්නේ නැත්නම් අහන්න බලන්න. මේක කියන්නේ එකතුව ගැනුම් ගිණුමට හර කළා. ඊට පස්සේ එක් ණය හිමි ගිණුම බැර කරනවා. ණය හිමි ගිණුම බැර කරනකොට ඔන්න ණය හිමි ගිණුමට ගියා නම ලිව්වා. ඒ අදාළ දිනේ දාන්නේ. ඊට පස්සේ විස්තරයට ලියන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුම නමනේ. ණය හිමියා බැර කරද්දී ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ ගැනුම් කියන එක. ගැනුම් ගිණුම හර කරද්දී ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ ණය හිමි කියන එකනේ. එහෙමනේ ගත්තේ. අපි ආගේ දාගත්ත 22000යි කියලා. මේක ඇත්තටම ලේසි අමාරු නෑ. අර පළවෙනි පාර කරන නිසා කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. ඒ හැර මේවා අමාරු නෑ. අපි කලින් හදපු එකත් එක්ක මේක ගොඩාක් ලේසි. කලින් බැංකු සතුන්නේ හැදුවේ. ඒකත් එක්ක බලනකොට මේක ගොඩාක් ලේසි. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ දිනවා 9යි 15 පොඩ්ඩක්. එහෙනම් අපි තව ගිණුමක් දාගමු පොඩ්ඩක් කියලා. වරහන් ඇතුලේ ණය හිමි. බැර කරගමු 9යි 15 ගැනුම් කියලා. 28000යිනේ. ගැන් ටික බලාගෙන හරි එකපාරම.
වාත්‍යිතය ඕන බලන්න මේ 9යි 15 28000ක් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් බැර කළා 9යි 15 ගැනුම් කියලා 28000ක්. ඊට පස්සේ ඉන්නවා මාගරට්. මාගරට්වත් බැර කරමු අපි 1 1 9 කිනු බැරනේ කරන්නේ නේ. 9යි 21 27000ක්. විසි හත්දාහක් දාගත්තා. ආයි 9යි 27 විල්සන් ඉන්නවා. ඒ 1 1 9 කිනු බැරනේ කරන්නේ. අපි විල්සන් එක ආයෙ ගහමු. ආයෙ ගහන්න ඕන විල්සන් ඉන්නවනේ. 9යි 27 ආයෙත් ගැනුම් කියලා විල්සන් බැර කරමු 13500. ඉතින් මෙන්න මේකයි සිද්ධ වෙන්නේ බලන්න. ගැනුම් ගිණුම ඇත්තටම හර වුණා. නයිමි ගිණුම් ටික බැර වුණානේ. ඒකයි උනේ. ගැනුම් විදිහට ගත්තේ අපි එක එක කෙනාගෙන් ගත්තට අපිටනේ බඩු ටික හම්බුනේ. ඉතින් අපි ගැනුම් ගිණුම හර කියලා එකපාර එකතුව ලිව්වා. එක එක නයිමිය බැර කළා. මොකද අපි එක එක කෙනාට සල්ලි වෙන වෙනම ගෙවන්න තියෙනවා. නයිමි ගිණුම් බැර වුණා. ඔක තමයි සිද්ධ වුනේ. ඒකයි අර මං කිව්වේ මතකද? ගැනුම් ජර්නලයකින් දිත්තකාරයක් හිටුවෙන්නේ නැහැ කියලා කිව්ව ඕක තමයි. දැන් අපි මුදල් පොතේ ලියද්දි බැංකු ගිණුම ලියද්දි මොකද කළේ? අර පැත්ත තියෙන දේවල් කෙලින්ම බැර කළා. අර පැත්තේ තිබ්බ දේවල් අදාළ ගිණුම් හර කළා. මේකෙ විතරක් සටහන් දෙකක් ආවා. ගැනුම් ගිණුමට හර කළා, එක් එක් ගිණුමුත් බැර කළා. බලන්න සටහන් දෙකක් ආවා. හරි නේද? හරි නේද ළමයි? අපි ටියුට් එක පැත්තට යමු. ආ, තව එක ගානක් තියෙනවා. මේ ගාන මං හිතන්නේ ඉවර කරගන්න බැරි හදුවත්. හරි අපි යමු මෙහෙම අපි පෙළ පොතට යමු පොඩ්ඩක්. ආයෙක ලේසි එකක් තියෙන එක හදමු අපි. බලන්න පෙළ පොතේ ක්‍රියාකාරමක 1 මේක තියෙනවා පහත තොරතුරු වල පිටු අංක 137. බලන්න පහත තොරතුරු වලින් ඉන්දිකගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලය පිළිද කරලා එචරිටි ප්‍රවත් කරන කරු ඉන්වොයිස් සඳහා ශුද්ධ වටිනාකම බලන්න මේක පැපියුම් කරු මුළු වටිනාකම මේකේ ශුද්ධ වටිනාකම් ටික තියෙන්නේ. එහෙනම් අපි ටක් ගාලා මේක ගහමුද බලන්න. වෙලා ඇති දැන් කරගත්ත එක. හරි අපි ආකෘතිය ගාලා හදමු. මම මේක හදන්නම් මෙතන. ඔයගොල්ලෝ ලියන පොතට ගිහිල්ලා ලියන පොතේ මාතෘකාවක් ලියා ගන්න පාඩම් අංක 10 ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ පොදු ජර්නලයේ කියලා මේ පාඩමේ මාතෘකාව වෙන්නේ ගැනුම් ජර්නලයේ පොදු ජර්නලයේ ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ පොදු ජර්නලයේ. ඊට පස්සේ තමයි ගැනුම් ජර්නලය කියලා අනුමාතෘකාවක් දාගෙන මේක හදන්නේ.
ඔව් ඔව් ඕගොල්ලෝ ගැනුම් ජල්ලේ ගහන්න ඕනේ. ඉතින් වෙන හදන්න විදියක් නැහැ නේ. ඕගොල්ලෝ ගැනුම් ජල්ලේ ගහන්න ඕනේ දැන්. ක්‍රියාකාරකම එක කියලා දාලා ගැනුම් ජල්ලේ ගහන්න ඕනේ. ගැනුම් ජල්ලේ ගහන්න තුල ඉදිරියටපත් කරන්නේ නැහැ. මම ගැනුම් ජල්ලයක් නම් ගහගත්තා. ගිණුම් ටිකක් ගහගමුද? ගිණුම් ඕනේ ගොඩක් ඕනේද මන්ද මේක. අමරනායක, විජේනායක, කරුණාරත්න, හේවාසම්, අබේනායක. පහක් තියෙනවද මන්දනේ? 1 2 3 4 5. ගැනුම් ගිණුමකුත් තිබේ 6ක් ඕනේ. ඉක්මනින් ගහගන්න ගිණුම් 6ක් ඕනේ. උද ගිණුමක් ගැහුවා නේද? මේ තියෙන ලස්සන ගිණුම්. රූල් 2 ගානේ වගේ තිබ්බනම් ඇති ළමයි ගිණුම්. රූල් 2 ගානේ ගහන්න ගිණුම්. ගොඩක් උකුවට එපා. ගැලපෙන්නේ නැද්ද මන්ද? ගිණුම් ඔක්කොම ඕනේ 6ක්. රූල් 2 ගානේ තිබ්බනම් ඇති. 2යි 3යි 4යි 5යි 6යි. ටී ගිණුම් ගහන්න බෑ. ගහන්න ඕනේ සාමාන්‍ය ගිණුම්. ගිණුම් 6කුත් ගහගන්න. හරි එහෙනම් අපි ගාන හදමු. මේ කීප දෙනෙක් මැසේජ් කරලා තියෙනවා ගැව්වා කියලා ගිණුම් ටික. ගිණුම් 6ක් තියෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි ගිණුම් 6ක් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ගිණුම් ටික ගැහුවා නම් ගිණුම් ටික ගහලා ඉවර නැති වුණත් බලන්නකෝ. ගිණුම් ටික ගහන්න පුළුවන් අපිට. අපි බලමු මේකේ තියෙන තොරතුරු ටික දාගන්න තියෙන්නේ. අගයන් ටික දැම්මා. 5යි 6 5යි 12 5යි 20 5යි 20යි 5යි 28. 6 12 20 20යි 28. හරි මම උන දින ටික නම් දාගත්තා. ඊට පස්සේ ඉන්වොයිස් සංඛ්‍යා 82 45 36 73 94. 82 45 36 73 94. 82 36 73 අනු ගණන්ද? 73 94. වෙනස් නේද දැන්? 73
94 එකක් වැරදිලා තියෙනවා 5 20නේ 36 45 36 අමරනායක විජේනායක කරුණාරත්න අමරනායක විජේනායක කරුණාරත්න ඒවාවසම් අපේ නායක අගයන් ටිකක් දාගමු අපි 15000 18000 34000 9000 20000 34000 හරි මොන අගයන් ටික දාගත්තා හරි මම අගයන් ටික ඔන්න දාගත්ත ළමයි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ගාන ඉවරෙච්ච තැනින් යටින් ඉරියන් දාලා එකතුව ගන්න එහෙම එකතුව ගමු කීයක් එනවද කියලා 96000ක් වෙනවා ඒක ඉස්සරහින් මොකද ලියන්නේ ඔයාලට මතක් වෙන්න ඕනේ මේ තියෙන්නේ ගැණුම් ජර්නල් එක ගැණුම් ජර්නල් එක ලියන්නේ මොනවද ණයට ගැණුම් කොහොමද වාර්තා කරන්නේ ගැණුම් ගිණුම ආහාර ණය හිමි බෑරනේ එහෙනම් මෙන්න මේ සටහනට තමයි ගිණුම් තියන්නේ මේකේ අපේ මුළු ගැණුම් ටික තමයි 96000 එහෙනම් අපි ඒක ඉස්සරහින් 5යි 31 මාසේ අන්තිම දිනේ දාලා ලියනවා ගැණුම් කියලා එහෙම ලියන්න. ඊට පස්සේ පුළුවන් ගැණුම් කියලා ගිණුම ගහලා හර කරන්න පුළුවන් මාසේ අන්තිම දිනේනේ තියෙන්නේ 5යි 31 කියලා. දිනව දිනයක් නැති වෙයි. පහයි 31 ගැණුම් ගිණුම හර කරන්න පුළුවන්. මේ එක එක ණය හිමියන්ගේ නම් ලියන්න බෑ. අපි එකපාර පොදුවේ ණය හිමි ගිණුම් කියලා ලියමු. ණය හිමි කියලා හර කරගමු. 96000 ඊට පස්සේ කරන්න තියෙන්නේ එක එක්කෙනාගේ නම් වලින් ගිණුම් ගහලා ඒ ඔක්කොම ගිණුම් ටික බැර කරගන්න එක මේ ණය හිමියා බැර කරගමු වෙන වෙනම මරණායක ණය හිමි බැර කරගමු 5යි 6නේ 5යි 6 ගැණුම් කියලා 15000 මෙන්න මෙහෙමයි දාගෙන යන්න තියෙන්නේ හරිම ලේසි මේක ගැණුම් එකතුව ගැණුම් ගිණුමට හර කරනවා ඊට පස්සේ ගැණුම් ගිණුමක් ගාලා අර පැත්තේ ලිව්වා එක එක ණය හිමියෝ බැර වෙනවා ගැණුම් කියන්නේ මේ සටහන තමයි යන්නේ ඒක අපි කියන්නේ දිත්තකාරයක් හිටුවෙන්නේ නැහැ කියලා මේකෙදි අනිවාර්යෙන් ගිණුම් දෙකක් යනවා ගැණුම් කියලාත් යනවා ණය හිමි කියලාත් යනවා මුදල් පොත්වල මුදල් ගිණුම කියලා එකක් ආයේ කියන්නේ නැහැනේ එළියම මුදල් පොතේ තිබ්බ දේවල් අදාළ ගිණුම් හර වුණා එක්ක බැර වුණා බැංකු ගිණුමේ තිබ්බ දේවල් එක්ක හර වුණා එක්ක බැර වුණා ගිණුම් දෙකක් ගියේ නෑ ආයේ මේකේ විතරක් බලන්න ණය හිමි ගිණුමකුත් හර වෙනවා සෝරි ගැණුම් ගිණුමකුත් හර වෙනවා ණය හිමි ගිණුමකුත් බැර වෙනවා අනිත් ඒවා ලියාගමු විජේනායක 18000ක් 5යි 12 මේ වගේ දාගෙන යන්න තියෙනවා හරි ඊට පස්සේ මම හෝම්වර්ක් එකකුත් දෙන්නම් මේක තව ගිණුම් 3යි 4යි තියෙන්නේ පුළුවන් අය මෙන්න මේක කරා මේක කරද්දි ඉතින් වරද්දයි දන්නේ නැහැ විශ්වාංකය දැම්මා සැපුම් කරුගේ නම ලිව්වා ඊට පස්සේ මේකේ දානකොට එකක් 200 බැගින් රෝනිය කඩදාසි පැකට් 20යි ඒ කියන්නේ 220ක් ගත්තොත් 10ක් අඩු කළා ඒ කියන්නේ 7600යි ඒ කියන්නේ වටිනාකම විදිහට ගන්න මේකේ 7600ක් එබන් එකක් 200 ගානේ 20ක් කියලා කියන්නේ 8000යිනේ ඒකෙන් වෙළඳ වට්ටමක් තියෙනවා 110ක 8000න් 110 කියන්නේ 800යි එහෙනම් 800ක් අඩු කළාට පස්සේ එනවා 7200ක් එහෙනම් ඔයාලට මේක ලියද්දි ලියන්න පුළුවන් දිනයට මේක දැම්මා ඉන්වොයිස් සංඛ්‍යයට දැම්මා සැපයුම් කරු පියල් වටිනාකම 7200යි අනිත් ඒවත් ඒකෙන් බලන්න 250 ඒවා 30ක් කියලා කියන්නේ 25 3 75 0.2 එහෙම ඒකෙන් 100ට 5ක් කීයද කියලා බලලා ඒක අඩු කරලා එන උත්තරේ දාන්න. එහෙම එහෙම කළා නම් ඒක හෝම්වර්ක් එකක්. අපි මේ ගාන සම්පූර්ණ කරලා අද දවස් නවත්තමු. අර පේපර් එකෙන් 10කුත් කරන්න ඕනේ. බලන්න කරුණාරත්න 34000යි.
5යි මතකත් නෑ දින 20 දැනුම් කියලා 24000යි ආයි ඉන්නවා හේවාවසම් 9000යි අන්තිම එක අබේනායක 20000යි ණය හිමිය ණය හිමිය කියලා ලියුනේ 5යි 28 දැනුම් කියලා කීයද මන්ද 20000යි මෙන්න මෙහෙම දාගන්න පුළුවන් ඉතින් මේ ටික ඔයගොල්ලෝ ලියාගෙන ලියුවෙන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබුණ මට මෙසේජ් එකක් හරි දාලා තියන්න අපි සාකච්ඡා කරමු හොඳයි ඉතින් ඔයගොල්ලෝ ඉවර වෙන කලින් හිටියනේ නේද එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමුලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක් කියලා කියන්න